නිසා රාජ්‍ය සේවකයින්ට පසුගිය කාලේ මේ ආණ්ඩුව ලබා දී පොරොන්දුත් ඒවා සම්බන්ධයෙන් දැනටමත් ආණ්ඩුව ක්‍රියාත්මක වෙලා තියෙන ආකාරයත් සහ ඉදිරියේදී රාජ්‍ය සේවකයින්ට මතුවෙන්න තියෙන අවදානම් සහගත තත්ත්වයක් පිළිබඳව ඒ වගේම පොදුවේ රටේ මතුවලා තියෙන අනිකුත් කරුණු පිළිබඳව අදහස් දක්වන්න තමයි අද මාධ්‍ය සාකච්ඡාවක් හැදෙව්වේ. දැන් ඔබ කවුරුත් දන්නවා මේ රටේ රාජ්‍ය සේවකයින්ට පසුගිය 2016 වසරේ ඉඳලා විශ්‍රාමයට අහිමිලා තියෙනවා කියලා. 2015 වසරේ අවසාන ඉදිරිපත් කරපු අයවැය මගින් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මෛත්‍රී රනිල් ආණ්ඩුව ඉදිරිපත් කර ප්‍රතිපත්තිමයකට අනුව 2016 ඉඳලා රාජ්‍ය සේවයට ඇතුල් වෙන කිසිම කෙනෙකුට මේ වෙනකොට විශ්‍රාමයට ලබා දෙන්නේ නැහැ. ඔවුන් පසුව සඳහන් කරලා දායක විශ්‍රාමයට ක්‍රමයක් හඳුන්වා දෙනවා කියලා ඒ සඳහා වෙච්ච ප්‍රතිපත්තිමය තීරණයක් ආවෙත් නැහැ. ඒ නිසා දැනටත් මේ ලබා දෙන යම් කිසි කෙනෙක් රාජ්‍ය සේවයට ඇතුල් වෙනවා නම් ඔවුන්ට ලබා දෙන ස්ථිර කිරීම ලිපිය නැත්නම් ඔවුන්ට ලබා දෙන සේවා ලිපියේ සඳහන් කරලා තියෙන්නේ මේ ආකාරයට කියන්නේ දායක විශ්‍රාමයටපත් ලබා දෙනවා. ඒක ඉදිරියේදී තීරණය කරන ක්‍රමයකට ලබා දෙනවා කියලා තමයි මේ ලිපිවල සඳහන්ලා තියෙන්නේ. ඒ නිසා ස්ථිරවම 2016 ඉඳලා අවුරුදු 4ක් තිස්සේ අවුරුදු 5ක් තිස්සේ රාජ්‍ය සේවයට ඇතුල් වෙච්ච සියලු දෙනාට මේනොට අහිමිලා තියෙන විශ්‍රාමයටප මේ අහිමිලා තියෙන වෛද්‍යවරුන්ට, හෙදියන්ට, කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකීන්ට, ගුරුවරුන්ට, හමුදාවේ නිලධාරීන්ට, හමුදා සෙබළුන්ට, පොලිසිය නිලධාරීන්ට, පොලිසියේ සමාජිකයන් මේ සියලු දෙනාට මේ අයිතිය අහිමි කරලා තියෙනවා. ඒ නිසා රාජ්‍ය සේවකීන්ගේ විශාල ඉල්ලීමක් තිබ්බා මේ කරපු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කරපු මේ අමනෝඥ ක්‍රියාව වහාම නිවැරදි කරන්න නැවත රාජ්‍ය සේවකීන්ට විශ්‍රාමයටප ලබා දෙන්න කියලා. එතකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ මැතිවරණ ප්‍රකාශනයේ මේ සම්බන්ධ පැහැදිලි සඳහනක් කරලා තිබුණා 2020 ජනවාරි වෙනකොට මේ ප්‍රශ්නේ නිරවුල් කරනවා නැවත රාජ්‍ය සේවකීන්ට විශ්‍රාමයටප ලබා දෙනවා 2016 ඉඳලා අහිමිවෙච්ච සියලු දෙනාටමත් විශ්‍රාමයටප නැවත ස්ථාපිත කරනවා කියලා. 2020 ජනවාරි මාසයේ ඉඳලා මාර්තු කොරෝනා වසංගතය වෙනකම් මාර්තු 19 දක්වා විශාල කාල පරිච්ඡේදය තිබුණා. පාර්ලිමේන්තු විසිරුවේ මාර්තු 2 වෙනිදා මාස දෙකක් තිබ්බා. මේ සම්බන්ධයෙන් දිගින් දිගටම අපිත් මේ පිළිබඳ කරුණු අවධාරණය කරා. මේ කරපු යෝජනා නැත්නම් මේ දීපු පොරොන්දු ඉෂ්ට කරන්න කියලා. නමුත් රජයේ ඒ පිළිබඳ කටයුතු කරගෙන අපි දැක්කා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවා මේ සම්බන්ධ විවිධ මත පළ කරනවා විශ්‍රාමයට සම්බන්ධයෙන් ඔවුන් පවා උත්සාහ කරා මේ කාරණේට මැදිහත් වෙලා මේක නැවත නිරෝල් කරගන්න. හැබැයි ආණ්ඩුව කල්මැරුවා කට්ටි පැන්නා විශ්‍රාමයට සම්බන්ධ ප්‍රශ්න විසඳුවේ නැහැ. ඒක හරහා මේ රටේ රාජ්‍ය සේවකයින්ට දීලා තිනවා පණිවිඩයක්. අපි කියනවා මේක මේ පණිවිඩය තේරුම් ගන්න. ඒ පණිවිඩය තමයි ප්‍රතිපත්තිමය වශයෙන් මේ ආණ්ඩුව ඉන්නේ පහුගිය ආණ්ඩුව හිටපු තැනම තමයි විශ්‍රාමයට පොයි පිළිබඳව. ඒ ගැන සැක හිතන්න එපා. මේ යෝජනාව ඇවිල්ලා තියෙන මේක මේ ආණ්ඩුව වලින්ම හදන යෝජනාවක් නෙමෙයි. මූල්‍ය අරමුදල මේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විවිධ කාලෙන් කාලට ඉදිරිපත් කරන යෝජනා තියෙනවා. ඒ යෝජනාවල එකක් තමයි මේ රටේ සුබ සාධනය සඳහා සහ සමාජ රැකවරණය සඳහා තියෙන විවිධාකාර ආර්ථික සුබ සාධන කාරණා වෙනස් කරන්න ඒවා අහෝසි කරන්න ඒවා අත්හරින්න කියන එක. ඉතින් මේක එක යෝජනාවක් විශ්‍රාම වැටුප නවත්තන්න කියන එක. ඉතින් ඒ නිසා ඒ යෝජනාව උඩ තමයි මේ ආණ්ඩුව ඉන්නේ. ඒක තමයි මේකේ පැහැදිලි වෙන්නේ. ඒ නිසා මේ පහුගිය කාලෙට තමන් බලයට ආවට පස්සේ මේ රටේ ලක්ෂ ගාණක් රාජ්‍ය සේවකයින්ට අහිමිලා තියෙන මේ අයිතිය ලබා දෙන්න කටයුතු කරන්නේ නැහැ කියන එකෙන් ඉතාම පැහැදිලි 2020 මේ අගෝස්තු මාසයේ 5 වෙනිදාන් පස්සේ පාර්ලිමේන්තු බලය පොදු ජන පෙරමුණ ලබා ගත්තොත් මොනවා හරි විදියකට ඒ ලබා ගත්තට පස්සේ අපිට බලන්න පුළුවන් ඔවුන්ගේ ප්‍රතිපත්ති කොහොමද ඉස්සරහට ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒ නිසා පැහැදිලිවම ඉතුරු රාජ්‍ය සේවකීන්ටත් විශ්‍රාමයට අහිමි කිරීම තමයි වර්තමාන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. අපි බය නැතුව ඒක කියනවා. අපි බොහොම විශ්වාසයෙන් ඒක කියනවා. ඒක ඉදිරි කාල පරිච්ඡේදය තුළ මේ රටේ ජනතාවට බලන්න පුළුවන්. ඒ නිසා මේ රටේ රාජ්‍ය සේවකයන් අපි ඉල්ලා හිටනවා. මේක විශාල ප්‍රශ්නයක්. මේ ආණ්ඩුවට ඡන්දෙ දීලා නැත්නම් මේ වත්මන් පොදු ජන පෙරමුණු ආණ්ඩුවට පාලනයට ඡන්දෙ දීලා තමන්ගේ විශ්‍රාමයට කපා ගන්න තමන්ගේම හතරේ පාවිච්චි කරන්න එපා. විශ්‍රාමයට සම්බන්ධ රාජ්‍ය සේවකයා ගැඹුරින් හිතනවා නම් තවත් කරුණු තියෙනවා මේ ආණ්ඩුවට ඡන්දේ පාවිච්චි නොකළ යුතු කරුණු. MCC වැනි ඊටාම ව්‍යසනකාරී ගිවිසුම් සම්බන්ධයෙන් තෙපරබබා ඉන්න වචනයක් හරියට කියන්නේ නැහැ. ස්ථාවරයක් කියන්නේ නැහැ. ඒකෙන් හරි පැහැදිලි වනාන්තර විනාශ කිරීම සඳහා වෙච්ච චක්‍රලේඛ අහෝසි කරන්න උත්සාහ කරනවා. වනාන්තර රැකවරණය සඳහා තියෙන චක්‍රලේඛ අහෝසි කරන්න කටයුතු කරනවා. මේවා උවමනාව තියෙන්නේ ඉඩම් අයිතිය කෙලින්ම සමාගම් වලට බහුජාතික සමාගම් වලට බිලි දෙන්න. ඉතින් එවැනි කරුණු ගණනාවක් තියෙනවා. නමුත් රාජ්‍ය සේවකයන්ට වඩා සංවේදී වෙන ප්‍රශ්නයක් වෙච්ච විශ්‍රාම යුතුප සම්බන්ධ ප්‍රශ්නෙට ආණ්ඩුව හරියට උත්තරයක් දෙන්නේ නැහැ. ඒකෙන් හරිම පැහැදිලි මේ අගෝස්තු 5 වෙනිදාන් පස්සේ ඉතුරු රාජ්‍ය සේවකයින්ටත් විශ්‍රාම යුතුප අහෝසි කිරීමේ එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්තියම ඒ පීල්ලෙම තමයි මේ ආණ්ඩුව ගමන් කරන්නේ. ගැන සැක හිතන්න එපා.
ඒ වගේම පහුගිය දෙසැම්බර් ජනවාරි මාසයේ 2020 ජනවාරි වෙනකොට රණුග්ගේ කමිටු වාර්තාව හරහා මේ රටේ රාජ්‍ය සේවකීන්ට වැටුප් පැඩීමට නියමිතව තිබුණා. රුපියල් 3000ක වැටුප් පැඩවීමක් ලැබීමට නියමිතව තිබුණා. රාජ්‍ය සේවයේ 15ම නිලධාරියාගේ සිට රුපියල් 3000කට වඩා ඒ රුපියල් 3000 සිට සාමාන්‍ය රුපියල් 6000ක් 7000ක් දක්වා සීලුම ස්තරවලට වැටුප් වැඩිවීමක් යෝජනා කරලා තිබුණා. මේ වැටුප් වැඩිවීම ආවේ ඔබට මතකද 2019 විශාල වශයෙන් වැටුප් සම්බන්ධ ව්‍යාකූලතා ගොඩනැගුණා. විවිධ ස්තරවලට වැටුප් වැඩි කරා, විශේෂයෙන් අධිකරණ සේවාවට වැටුප් වැඩි කරා. ඒ වැටුප් වැඩි කිරීම හරහා විශාල යම් කිසි ආකාරයක වැටුප් විෂමතාවයක් පැනනගුණා රාජ්‍ය සේවය තුල. ඊට පස්සේ ස්ට්‍රයික් ආවා. මේ ඔක්කොමත් එක්ක ගුරුවරුන්ගේ විශාල අරගලයක් තිබුණා වැටුප් වැඩි කරන්න කියලා. ඉතින් මේව බොහොම සාධාරණ අරගල. මොකද මීට කලින් වැටුප් වැඩිවීමක් ඉල්ලලා තිබුණේ 2008 රාජ්‍ය සේවක රුපියල් 10000ක වැටුප් වැඩිවීම. 2008 ඉල්ලපු 10000 වැටුප් වැඩිවීම ලැබුණේ 2015. 2015 ලැබුණු රාජ්‍ය වැටුප් වැඩිවීම වැටුපට එකතු වුණේ 2020. ඒ නිසා අත්‍තරමත්ව පහුගිය අවුරුදු 12ක් තිස්සේ තිබිච්ච ඉල්ලීම තමයි 2020 සම්පූර්ණ වුනේ. ඒතර පහුගිය අවුරුදු 12ක් තිස්සේ මේ රටේ වැටුප් වල නැත්නම් මේ රටේ බඩු භාණ්ඩවල මිල හා සේවාවල මිල ඉහළ යාම සම්බන්ධයෙන් අපිට අදහසක් තියෙනවා. ඒ නිසා මේ කොහෙත්ම දැන් ලැබෙන වැටුප රාජ්‍ය සේවකයටත් පෞද්ගලික සේවකයටත් වතුකම් කරුවටත් මේ කිසිම කෙනෙකුට ප්‍රමාණවත් නැහැ. ඊටාම සොච්චම් වැටුපක් ලැබෙන්නේ. ඒ නිසා අඩුම තරමේ මේ රජයේ නිශ්චිත ඍජු ලෙසව කීතු ක්ෂේත්‍රය තමයි රාජ්‍ය සේවය. ඒ නිසා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ අවශ්‍යතාවයට මේ ආණ්ඩුව ප්‍රතිචාර දැක්විය යුතු මොහොතේ ප්‍රතිචාර දැක්ුවේ නැහැ. ඒ වෙනුවට කරේ රණුග්ගේ කමිටු වාර්තාව නවත්තලා වැඩි වෙන්න තිබිච්ච වැටුප නවත්තපෙක්. ඉතින් ඒ නිසා මේක සම්බන්ධ විශාල විවේචනයක් රාජ්‍ය සේවකයා තුළ තියෙනවා. නිසා දැන් මේ කොරෝනා වසංගතය පාවිච්චි කරලා තීන වැටුපත් කප්පාදු කරන් තමයි ආණ්ඩුව ලෑස්ති වෙන්නේ. ඒකට අපිට දැක්ක පෙරහැරේ කසකාරය ආපු විදිය පී.බී. ජයසුන්දර හරහා පී.බී. ජයසුන්දර මහත්තයා යෝජනා කරා මුලින්ම එයාගේ වැටුප දෙනවා. ඉතින් එයාට වැටුප් 3ක් හම්බෙනවලු. ඉතින් ඒ නිසා එයාට වැටුප් 3ක් හම්බෙන නිසා එයාට පුළුවන් එක වැටුපක් පූජා කරන්න. ඉතින් මේ රටේ රාජ්‍ය සේවකෙන් එහෙම වැටුප් 3ක් දෙන්න කවුරුවත් මේ හාම්පුත්තු නැහැ. ඒගොල්ලොන්ට එහෙම මේ රජවරු නැහැ. ඒගොල්ලොන්ට සලකන්න. ඉතින් ඒ නිසා මේ රටේ රාජ්‍ය සේවකයා වැටුපක් ගන්න තමන් වැඩ කළා. ඒතකොට රාජ්‍ය සේවකයෙක් වැටුපෙන් තමයි සතියක වැටුප් කප්පාදුවකට ලෑස්ති වුණේ මුලින්ම. ඊට පස්සේ දවසක් කප්පාදුවට ලෑස්ති වුණා. බලහත්කාරයෙන් වැටුප් කැපුවා. සමහර ආයතන කිසිම දැනුම් දීමකින් තොරව අවසරකින් තොරව වැටුප් කපලා දෙනවා. එහෙම කපන්නේ කොහොමද? අපි ප්‍රශ්න කරා. ඊට පස්සේ අපි ප්‍රශ්න කරාන් පස්සේ සමහර ආයතන නැවත මේක නිවැරදි කරන්න කටයුතු කරලා තියෙනවා. නමුත් මේ සම්බන්ධ ඉතාම බරපතල. ඒකට හේතුව කවුරු හරි කෙනෙක් තමන්ගේ කැමැත්තෙන් මේ ගිණුමට සල්ලි දෙනවනේ ඒක පිළිබඳ විවාදයක් අපිට නැහැ. හැබැයි රජයටවත් කාටවත් බෑ තමන් මිනිහෙක් වැඩ කරලා උපයන දෙයට අත තියන්න. ඒක රාජ්‍යංශෙත් බෑ පෞද්ගලිකංශෙත් බෑ. මොකද ඒක තමන් වැඩ කරලා උපයගත්ත දේ. තමන්ගේ ශ්‍රමයට හම්බෙච්ච දේ. ඒකට අත තියන්න කාටවත් අයිතියක් නැහැ. ඒ නිසා රාජ්‍ය සේවකයන්ගේ වැටුපට අත දීපු එකෙන් පැහැදිලි මේ අගෝස්තු 5 වෙනිදාන් පස්සේ මේගොල්ලෝ ඒගොල්ලොන්ගේ බලය තහවුරු කරගත්තොත් ඔය කියන විදිහට යම් ආණ්ඩු බලය ගොඩනගා ගත්තොත් එහෙම ඒ ගොඩනගා ගන්න ආණ්ඩු බලය පාවිච්චි වෙන්නේ ඔන්න ඔය කාරණාවලට රිසිසේ නිදහසේ කටයුතු කරන්න. ඒ නිසා රාජ්‍ය සේවකයන්ට අපි අනතුරු වගවනවා. වැටුප් වැඩිවීම නෙමෙයි මේ වසංගතය පාවිච්චි කරලා වැටුප් කප්පාදු කිරීම දක්වා යන්න මේ ආණ්ඩුව ප්‍රවේශ වෙනවා. ඒකට පූර්ව අනතුරු වැඟවීම තමයි පී.බී. ජයසුන්දර දවසක වැටුප කපලා පළ කරේ බලහත්කාරයෙන්. ඒ නිසා ඒ අනතුරට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියන එක අපි රාජ්‍ය සේවකයන්ට අවධාරණය කරනවා. ඒ වගේම පොදුවේ රාජ්‍ය සේවය ඇතුලේ විශාල කලකිරීමක් පහුගිය කාලේ නිර්මාණය වුණා. ඒ කලකිරීම නිර්මාණය වුණේ මේ ආණ්ඩුව ප්‍රශ්න විසඳන විදිය කටයුතු කරන විදිහ සම්බන්ධයෙන්. විශේෂයෙන්ම පහුගිය වසංගත තත්ත්වයට එක්ක අපි දැක්කා අර කියන්නේ මේ වසංගත තත්ත්වයට යම්කිසි විදිහක සහායක කණ්ඩායමක් විදිහට හමුදා මැදිහත් කරගන්න එක අපි හිතන්නේ කවුරුවත් විවේචනය කරන්නේ නැහැ. නමුත් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ හමුදාව මැදිහත් කරන්න මොන විදිහටද? විශේෂයෙන්ම හමුදාවේ ඉහළ නිලධාරීන් සෞඛ්‍ය අංශ නිලධාරීන්ටත් වඩා ඉහළින් ඉදිමින් සෞඛ්‍ය සේවා සම්බන්ධ අදහස් පළ කරන්න පටන් ගත්තා. ඒක අපි හිතනවා ඊටහම ඒ කියන්නේ මේ කලයුත්ත නොකලයුත්ත හඳුනා ගන්න බැරි ආණ්ඩුවක ක්‍රියාකලාපයක් කියලා. ඒකට හේතුව දැනුත් අපි දකිනවා කොරෝනා දෙවනි රැල්ලක් එනවා නම් ඒක මර්ධනය කරන්නේ අපිට පුළුවන් කියලා කවුද ඒක ප්‍රකාශ කරන්නේ? හමුදාපති ප්‍රකාශ කරන්නේ. ඉතින් අපි අහන්නේ ඒතර සෞඛ්‍ය අංශ බලධාරීන් කොහෙද ඉන්නේ? ඒගොල්ලොන්ටයි මේක ගැන හරියට වචනයක් කියන්න බැහැ. ඉතින් ඒගොල්ලෝයි මේක කතා කරන්නේ. ඉතින් මෙතන පැහැදිලිවම මේ කොරෝනා වසංගතයේ වැඩ කටයුතු කරද්දී විශේෂයෙන්ම ග්‍රාම නිලධාරීන් මේ සම්බන්ධයෙන් අපහසුතාවයටපත් වුණා. ඔවුන්ව අතහැරලා කටයුතු කරා. ඒ වගේම සංවර නිලධාරීන්ට මේ සම්බන්ධ විශාල ගැටලු පැන නැගුණා. ඔවුන් මේ ක්‍රියාවලින් ඉලියෙන් තියලා කටයුතු කරා. ඉතින් ඒ නිසා මේ සියල්ල මෙහෙම කරගෙන ගිහලා අවසානයේ සිද්ධ වුණේ මොකද්ද? කොරෝනා වසංගතය මුළු ලෝකෙම පැතිරෙද්දී ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුත් කියනවා මේ වසංගතයේ ඉහළම අවධිය එන්නේ තාම ආවේ නැහැ ඉස්සරහට එන්නේ කියලා. ඔවුන් කියන්නේ මේකේ පීක් එක ඉහළම මට්ටමට වර්ධනය වීම එන්නේ ඉදිරියේදී කියලා. ඉතින් ඉදිරියේදී වර්ධනය වෙන එක ගැන තමයි මෙහි සම්මාන දීලා සම්මාන ප්‍රදාන රාත්‍රී උත්සවයක් පැවැත්වුවේ. මේ අපි දැක්කා සෞඛ්‍ය ඇමතිනිය
එයා සම්මාන ප්‍රදාන උත්සවයක් පවත්වලා 1 2 3 තේරුවා. ඉතින් අපි ඒ වගේ අර බොහොම සිඟිති දේවල් මේ කොරෝනා වසංගතයට මුහුණ දෙන දීපු ආණ්ඩුවේ දැක්කා. දැන් ආපහු ඒකමත් පාරාවලක් වෙලා තියෙනවා. දැන් ප්‍රශ්න තියෙන්නේ මේකට මුහුණ දෙන්න වෙන්නේ ආණ්ඩුවට නෙමෙයි. මේකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන ජනතාවට. 1 2 3 තේරුවා. තෝරලා රට විරෝ කියලා වුන්ට විරුද්ධාවලියකුත් දුන්නා. නැත්තම් විරුණහමයක් දුන්නා. අන්තිමට මොකද්ද හැරලා බැලුවාන් පස්සේ මාසෙකට පස්සේ හෝමගම රෝහලේ වෛද්‍යරුයි හෙදියුයි කනිෂ්ඨ කාර්ය මණ්ඩලය මේ ඔක්කොමලා බෝඩ් අල්ලන් ඉන්නවා සුවවිරුව අද මහපාරේ කියලා. ඇයි? තවමත් බස්නාහිර පළාතේ අතිකාල ගෙවන්න කටයුතු කළ නැහැ ආණ්ඩුව මේ රජයේ වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට කනිෂ්ඨ කාර්ය මණ්ඩලයට. විවිධ රෝහල් වල ගැටලු තියෙනවා. අපි බලපිටියේ සහ දකුණු පළාතේ රෝහල් විශාල අරගලයක් ගෙනිච්ච අපේ සෞඛ්‍ය සමිති මැදිහත් වෙලා ඒ නිසා අවසාන විසඳුමක් ලැබුණා. තවමත් මේ ප්‍රශ්නේ විසඳිච්ච නැති රෝහල් තියෙනවා. කනිෂ්ඨ කාර්ය මණ්ඩලයට සෞඛ්‍ය සේවකීන්ට ඔවුන්ට හිමි අතිකාල වැටුප. කියන්නේ මේ ඇත්තටම සිද්ධ වෙච්ච දේ තමයි අප්‍රේල් මාසයේ මයි මාසයේ විශේෂයෙන්ම මෙතෙක් ඒ වෙනකන් හම්බෙච්ච වැටුපක් ලැබෙන්නේ නැතු කියලා සෞඛ්‍ය සේවකින්ට. ඔන්න මේගොල්ලෝ රට විරුවට මේ සුව විරුවට සලකපු විදිය, සුව විරුවට බෙදපු විදිය වැඩේ වුණාට පස්සේ. ඒ නිසා මෙතන තිබුණේ ඇත්තටම සුව විරුව කියලා මේ ඔවුන්ව පාවිච්චි කරපෙක් කරේ. දැන් ප්‍රශ්න නැතිනම් මොකද දැන් PHI වරුත් කියනවා ඔවුන්ට මේ ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම් වලට ප්‍රතිචාර දැක්ුවේ නැත්නම් ඔවුන් මේ සම්බන්ධව කටයුතු කරන්නේ නැහැ කියලා. ඉතින් ඒක හරි. ඒක සාධාරණ. අපි හිතන මොකද දිගින් දිගටම ඉල්ලා හිටිද්දි තමන්ගේ සාධාරණ ඉල්ලීම්, තමන්ගේ ලැබුණු වැටුප. එතෙක් ලැබුණු වැටුප ලැබෙන්නේ නැත්නම් වැඩ කරද්දී අමතර දෙයක් නෙමෙයි මේ ඉල්ලන්නේ. ඒකවත් දෙන්නේ නැත්නම් ඒතර ඒකෙන් පැහැදිලි මොකද්ද මේ රාජ්‍ය සේවකයා මොන හරි විශේෂ දේවල් වලට යොදා ගත්තාන් පස්සේ වැඩ කරන විදිහ කියලා. නිසා රාජ්‍ය සේවය ඇතුලේ යම්කිසි ආකාරයේ මේ සිද්ධ වෙච්ච දේ පිළිබඳ කලකිරීමක් තියෙනවා. ඉතින් මේක උච්ච ස්ථානයට ආවා අර ආණ්ඩුව පත් කරපු අලුතෙන් පත් කරපු ජනාධිපති කාර්යසාධක බලකාය. දැන් තොගේට පත් කරන්නේ ජනාධිපති කාර්යසාධක බලකායන්නේ. ඉතින් ඒක කාර්යසාධක බලකාය පත් කරා හමුදා ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ඒ වගේම තවත් හමුදා නිලධාරීන් විශාල ප්‍රමාණයක් සම්බන්ධ කළා. ඒක හැදුවේ රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න රාජ්‍ය සේවය ඇතුළේ තියෙන ගැටලු විසඳන්න කියලා. අපි අහන්නේ රාජ්‍ය සේවය ඇතුළට එවැනි බලහත්කාරීත්වයක් රාජ්‍ය සේවය පාලනය කිරීම සඳහා බලහත්කාරී හස්තයක් යොදවන්න ආණ්ඩුවට තියෙන අයිතිය මොකද්ද? ඒක හරහා රජයේ සේවකයට දීලා තියෙන සංඥා මොකද්ද? ඒ සංඥාව තමයි අපිට ඕනනම් අපි හමුදාව පාවිච්චි කරලා හමුදා නිලධාරීන් පාවිච්චි කරලා හමුදාවේ බලය පාවිච්චි කරලා රාජ්‍ය සේවය යට කරන්න රාජ්‍ය සේවකින්ට අවශ්‍ය බලපෑම් කරන්න තර්ජනය කරන්න අපි ලෑස්ති ඉන්නේ තමයි ඒක නිල වශයෙන් කරන්න ලෑස්ති කියලා තමයි පෙන්වුවේ. ඒ නිසා දැන් මේ කාර්යසාධක බලකාගෙන එක ඒවා කියලා දැන් අර හැංගෙන්න උත්සාහ කරාට අර මොනවද බලල්ලු මොනවද හංගනවා වගේ හංගන්න උත්සාහ කරාට ඇත්තටම වෙලා තියෙන්නේ මෙතන ඔවුන්ගේ ඕමනාව තිබුණේ රාජ්‍ය සේවයට තියෙන ස්වාධීනත්වය නැත්නම් රාජ්‍ය සේවකයන් තියෙන යම්කිසි ආකාරයක ඔවුන්ගේ යම්කිසි ස්වාධීනත්වය පාලනය කරලා ඒකට යටපත් කරලා ඒ වෙනුවට හමුදාව නිලධාරීන් මත රාජ්‍ය සේවකයට බලහත්කාරයක් යොදවන්න. අපි පිළිගන්නවා රාජ්‍ය සේවය ඇතුළේ තියෙන ගැටලු විසඳීම සඳහා රාජ්‍ය සේවය ඇතුළේ තියෙන යම් කාර්යක්ෂමතාවයක් තියෙනවා. ඒවා විසඳීම සඳහා වෙච්ච ක්‍රියාමාර්ග ගන්න වෙයි. නමුත් ඒ ක්‍රියාමාර්ග ගැනීමේදී ඒක මේ හමුදා බලය පාවිච්චි කරලා හමුදාව නිලධාරීන් පාවිච්චි කරලා රාජ්‍ය සේවකයට බලහත්කාරය දෙවීම නෙමෙයි කර යුත්තේ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ඇති චතුර්ථයක් තියෙනවා. ඉතින් අපිට බලා ගන්න පුළුවන් අගෝස්තු 5 වෙනිදාන් පස්සේ මේ වර්තමාන පාලනයේ බලය තහවුරු වෙනවා නම් එතනින් පස්සේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ඒකට හේතුව දැන් මේ පාලකයෝ අපි දන්නවා මීට කලිනුත් 2010 15 කාල පරිච්ඡේදයේදී හමුදා පුහුණුවක් ලබා දෙන විදුහල්පතිවරුන්ට කටයුතු කරා. විදුහල්පතිවරු අරන් ගියා මේ දියතලාවේ කැම්ප් එකට අරන් ගිහිල්ලා පුහුණුවක් ලබා දීලා මේ මොකද්ද අමුතු විකාරයක් කරන්න පටන් ගත්තා. ඉතින් ඒ ඉස්කෝලවල විදුහල්පතිවරුන්ට හමුදා පුහුණුවක් ලබා දීමේ අසනීපයක් වැළඳලා තිබිච්ච පාලකයෝ පැහැදිලිවම මේ ඉස්සරහා පාලන බලය තහවුරු වුණාන් පස්සේ ඉතුරු ඔක්කොටම මේ හමුදා පුහුණුව දීම, හමුදා අධිකාරියට යටත් කිරීම, හමුදා නීතිය මේ ආයතන වලට ක්‍රියාවට නැගීම වගේ දේවල් නොකරයි කියලා හිතන්න එපා. අපි රාජ්‍ය සේවකින්ට අපි කියනවා මේවා ඉදිරියේදී අපිට අත්විඳින්න අත්දකින්න ලැබෙන දේවල් නිසා අපි අවධාරණය කළා කියනවා වගකීමෙන් මේ මාධ්‍ය හමු නැත්නම් මේ අවස්ථාව මේ මොන හරි විදිහක මේ හඬපටේ නැත්නම් මේ වීඩියෝ පටේ ඔබට බලන්න හම්බ වෙනවා මේක ආරක්ෂා කරලා තියාගන්න. මොකද මේ අපි අවධාරණයෙන් මේ කියන දේ අනිවාර්යයෙන් මේ අගෝස්තු 5 වෙනිදාන් පස්සේ ඉදිරි වසර කිහිපය තුළ මේ රටේ ජනතාවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නේ, ඒ වගේම ආර්ථික පිළිබඳ ප්‍රශ්නේ මේ සියල්ලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ආර්ථිකය ඇවිල්ලා තියෙන තත්ත්වය ඉතාම බරපතලයි. අගෝස්තු මාසේ 5 වෙනිදා වෙනකන් මේක වහගෙන ඉන්න ආණ්ඩුව කරපු ගොඩක් දේවල් තියෙනවා. දැන් 100ට ණය දෙනවා කිව්වට ණය දීලා තියෙන්නේ 104 පොලියට කාරක ප්‍රාග්ධනය ලෙස පෞද්ගලිකංශ ආයතන වල වැටුප් ගෙවන්න. පඩි ගෙවන්න තමයි සල්ලි දීලා තියෙන්නේ. ඒ නිසා දැන් පඩි ගෙවලා තියෙනවා සමහර ආයතන වල ඒ ණය අරගෙන. ඒකේ තේරුම මොකද්ද? අගෝස්තු මාසේ 5 වෙනිදාන් පස්සේ
මේ ආයතනවල අර්බුදේ පැන නගිනවා. දැනටමත් අපිට වාර්තා වෙලා තිනවා කටුනායක සමහර වෙළඳ කලාපයේ තියෙන සමහර කර්මාශාලා ඇඟලුම් කර්මාශාලා ඔවුන්ගේ ප්‍රධානීන් ප්‍රකාශ කළ තියෙන සේවකීන්ට අගෝස්තු මාසේ 5 වෙනිදාට ඕගොල්ලන්ට නිවාඩු ලැබෙනවා. ඡන්දය දාන්නේ ඡන්දය දාලා මාසයක් නිවාඩු ගන්න. අපි අවශ්‍ය වුණොත් නැවත කැදවීම් කරන්නම් කියලා. ඒ නිසා ස්ථිරවම අගෝස්තු මාසයේ මේ රටේ පෞද්ගලික අංශයේ සේවකීන්ට විශාල අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දහස් ගානකට ලක්ෂ ගානකට රැකියා අහිමි වීමේ තත්ත්වයක් උදා වෙනවා. දැනට සංචාරක කර්මාන්තේ මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ. ආණ්ඩු උත්තරයක් දීලා නැහැ. දැනටත් විවිධ කර්මාන්ත ශාලාවල මේ තත්ත්වය උදා වෙලා තියෙනවා. දැනටත් ඇඟලුම් කර්මාන්තයේ මේ තත්ත්වය උදා වෙලා තියෙනවා. වැටුප් කප්පාදු කරලා තියෙනවා. රුපියල් 14500ක වැටුපක් තමයි ආණ්ඩුව නිර්දේශ කරේ. ඉතින් මේ තරම් අසාධාරණ කොන්දේසිය තුළ තමයි අද මේ රටේ පෞද්ගලික අංශ සේවකයට කටයුතු කරන්න වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තන වෙලා තියෙන්නේ දැන් මේක මේ අර්බුදේ කියවට මේ අර්බුදේ ඇවිල්ලා නැහැ මේ රටේ ධන කුවේරෙන්ට. මේ සමාගම් ප්‍රධානින්ට ඇවිල්ලා නැහැ. මොකද ඔවුන්ගේ ලාභය පොඩ්ඩක්වත් අඩු වෙලා නැහැ. සමහර අය කරලා තියෙන ලාභය වැඩි කරගන්න. ස්කූල් වෑන් එකට සල්ලි ගෙවන්නවා පස්සේ දැන් පාසල් විවෘත කරාට පස්සේ ස්කූල් වෑන් වලට ඊට පස්සේ ටියුෂන් වලට සල්ලි ගෙවන්නවා. ඒතකොට ඒ මිනිස්සුන්ට කියලා පුළුවන්ද කියන්නේ ස්කූල් වෑන් එකට මට ස්කූල් වෑන් එකෙන් භාගය ගෙවන්න පුළුවන් ඊටු ටික ගෙවන්න බෑ කියලා. ලයිට් බිලෙන් භාගය ගෙවන්න පුළුවන් කියලා කියන්න පුළුවන්ද? ඒ නිසා මේ ප්‍රශ්නය මේ යට කැකෑරෙමින් තියෙන ප්‍රශ්නයක් මේ ඉදිරි කාල පරිච්ඡේදයේ මේ ආර්ථික අර්බුදයත් එක්ක මේ රටේ කම්කරු පන්තියට අතිවිශාල අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි කම්කරු පන්තියට අනවතුරුවම ගවනවා. මේ ප්‍රශ්නේදී මේ ආණ්ඩුව ගන්නේ කම්කරුවන්ගේ පැත්ත නෙමෙයි, හාම්පුතුන්ගේ පැත්ත ගන්නේ, මේ ධන කුවේරයන්ගේ පැත්ත ගන්නේ. දැනටත් ඒකේ උන් පෙන්නලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නෙට උන් මුහුණ දෙන්න ලෑස්තිලා ඉන්නේ අර්ථ සාධක අරමුදල කොටස් වෙළඳ පොළට ඇදලා දාලා. දැනටත් අපිට සැකයක් තියෙනවා අර්ථ සාධක අරමුදල කොටස් වෙළඳ පොළට ඇදලා දාලාද කියලා. එනිසා ඒක තමයි යෝජනා. මේක මීට කලින් මේක නොකරන දෙයක් නෙමෙයි. හිතන්න එපා මේ ආණ්ඩුව මේක කරන්නේ නැහැ කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයා එදා මේක කරන්න උත්සාහ කරා. රොෂේන් චානක මිය ගියා. කම්කරු උද්ඝෝෂණ කරා. එහෙම කළා තමයි අර්ථ සාධක අරමුදල එදා රැකගත්තේ. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කරන්න උත්සාහ කරා. එයාට මේක කරගන්න බැරි වුණා. නිසා දැන් මේක ආපහු නැවත ඉස්සරහට එන්න නියමිතව තියෙනවා. මේ පනත් ඔක්කොම හදලා තියෙන්නේ. කම්කරු දෙපාර්තමේන්තුවේ මේකට අදාළ කරන නීති රීති ඔක්කොම හදලා තියෙන අපි ගාව තියෙනවා. එතකොට මේ නීති රීති සියල්ල පනත් සූදානම් කරලා මේව පාර්ලිමේන්තුවේ එක දවසක සම්මත කරන්න විතරයි නියමිතව තියෙන්නේ. නිසා මේක තමයි ප්‍රතිපත්තිය. නිසා මේ ප්‍රතිපත්තියට ඔබගේ කතරේ පාවිච්චි කරන්න එපා කියන එක අපි අවධාරණය කරනවා. අපි ඉල්ලා හිටනවා රාජ්‍ය සේවකයන්ගෙන්, පෞද්ගලික අංශ සේවකයන්ගෙන් මේ රටේ කම්කරු පන්තින් මේකට ඡන්දේ පාවිච්චි කරන්න එපා කියලා. එකම උත්තරේ තියෙන්නේ UMP එක තමයි මේව ගෙනාවේ. UMP එක තමයි මේ ප්‍රතිපත්ති අරන් යන ඉතුරු කට්ටිය. ඒ නිසා මෙතන උත්තරේ තියෙන්නේ මේකට එරෙහිව අරගල කරන සටන් කරන ව්‍යාපාරයක්, මේ සඳහා පහුගිය කාලේ මැදිහත් වුණු ව්‍යාපාරයක් විදියට පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ මැතිවරණ බලවත් කිරීම. මොකද මහජන අරගලයේ තමයි අපිට ඉස්සරහට මේකට උත්තරේ හම්බ වෙන්නේ. ඒ නිසා මහජන අරගලයට නායකත්ව වෙන, ඒ සඳහා මැදිහත් වෙන, ඒ සඳහා කැපවන ව්‍යාපාරයේ විදියට, දේශපාලන ව්‍යාපාරයේ විදියට, දේශපාලන පක්ෂය ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ මැතිවරණය ශක්තිමත් කරන්න කියලා අපි ඉල්ලා හිටනවා. ඒ වගේම මේ වසංගත තත්ත්වය සම්බන්ධයෙන් කෙටියෙන් අදහසක් කියන්න ඕනේ. දැන් නැවත වසංගතයේ හිස ඔසවලා තියෙනවා. ඉතින් මේ වසංගතයට මේ ආණ්ඩුව කටයුතු කරපු විදිහ සම්බන්ධයෙන් පහුගිය කාලෙත් වරින් වර අපි අදහස් දැක්වුවා. ඉතින් මේ ආණ්ඩුව දැන් මේ වසංගතයෙන් ඇත්තටම අර මේ වසංගතයේ ලකුණු දාගන්න, වසංගතයේ පාලනය නොකොට ඒකේ ලකුණු ටික දාගන්න තමයි තදියම තිබුණේ. අපි දැක්ක සෞඛ්‍ය අමාත්‍යතුමියට 1 2 3 තෝරන්න තිබිච්ච තදියම. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ ප්‍රශ්නේ ගැන අඩුම තරමේ සාමාන්‍ය කියවීමක්වත් ගත්තද? මේ ප්‍රශ්නේ ගැඹුරු ගැන කියවීමක් ගත්තද? ලෝකේ පුරා මේ වසංගතේ ව්‍යාප්ත වෙද්දී ලෝකේ විවිධ රටවල් මේ සඳහා ඉතාම බරපතල විදිහට මුහුණ දීලා තියෙද්දී මේගොල්ලෝ මොකද්ද කරේ? මේ ප්‍රශ්නේ ගැන තියෙන අවධානය නැත්නම් මේ ප්‍රශ්නෙට අවශ්‍ය කරන දේශපාලන අවධානය නැත්නම් සෞඛ්‍ය ක්ෂේත්‍රවල අවධානය සම්පූර්ණ අතහැරියා. ඉතින් මෙතන පැහැදිලි ප්‍රශ්නයක් දෙනවා මේ වසංගතය යම් කිසි විදිහක සමාජයෙන් පාලනය කරන සමාජයේ ඉතාම විශාල කැපකිරීමක් කරද්දී මිනිස්සු තමන්ගේ දෛනික කටයුතු වල විවිධ දේවල් වල විශාල කැපකිරීමක් කරද්දී රස්සා නැතුව ගෙවල් වල ඉඳද්දී දවස් කුලිට වැඩ කරපු මිනිස්සු කණ්ඩ බොන්න නැතුව ගෙවල් වල ඉඳලා ඒ අර කියපු නිරෝධායනයට සම්පූර්ණ රටක් විදිහට ලක් වෙද්දී කොහෙන්ද අත්වැරදීම් සිද්ධ වුනේ? මොනවද පාලනය කරගෙන බැරි වුනේ? එකක් සිද්ධ වුණා නාවික හමුදාව වෙලිසර. නාවික හමුදාවේ වෙච්ච සිදුවීම පාලනය කරන මාස ගාණක් ගියා. දැන් විනයක් තියෙනවා, අරක තියෙනවා, මේක තියෙනවා කියලා කියනවා. හැබැයි අපි දැක්ක සෞඛ්‍ය සේවකීන්ට මේ ප්‍රශ්නේ වුන් සෞඛ්‍ය සේවකෝ මේකට වැඩියෙන්ම ලක් වෙච්ච ආසන්න වශයෙන් ලක් වෙච්ච කණ්ඩායම. මේ ප්‍රශ්නේදී ආසන්න වශයෙන් එක්ස්පෝස් වෙච්ච අය. ඒකට මුහුණ දීපු අය. නමුත් සෞඛ්‍ය අංශ සේවකීන්ට මේ ප්‍රශ්නේදී ඔවුන් මේ සම්බන්ධ කටයුතු කරන විදිහ සම්බන්ධ අවබෝධයක් තිබුණා. අපි මීට කලිනුත් කිව්වා හමුදාව මේ සඳහා යොදවගනිද්දී ඒකට යම් කිසි ආකාරයක අවබෝධයක් හමුදාවට සකසන්න. මොකද ඇත්තටම ගත්තාම පස්සේ හමුදාව යෙදවෙනවා කිව්වට මේ අනිත් හැම ප්‍රශ්නෙදීම වගේ හමුදාවේ සාමාන්‍ය සෙබළ මේකට යෙදෙව්වේ. ඔවුන් තමයි මේකට තල්ලු කරන්නේ. නිලධාරී නෙමෙයි මේවට යන්නේ. ඒ නිසා සාමාන්‍ය සෙබලා මේ ප්‍රශ්නෙට මුහුණ දෙනවා. ඉතින් ඇත්තටම ගත්තාම ඔවුන්ට යුද්ධයක් කරන අවබෝධය තිබුණට මේ වගේ වසංගතයකට මුහුණ දෙන්න අවබෝධයක් නැහැ. ඒකට කටයුතු කරන අවබෝධයක් නැහැ. ඒකේ වෙච්ච දේ මොකද්ද? හමුදාව ඇතුළේ මේ ප්‍රශ්නේ පාලනය කරන්න බැරුව නාවික හමුදාව ඇතුළේ මාස ගාණක් ප්‍රශ්නේ ඇදිලා ගියා. හොඳ වෙලාවට ඒ හමුදාව ඇතුළේ ඉන්න
තරුණයින් නිසා නැත්නම් ඒ තරුණ වයස අය නිසා උන්ට මේ සම්බන්ධ ඒ හමුදාවේ සමාජිකින් මේ සම්බන්ධ විශාල ජීවිත අවදානමක් පැනනුත් නැහැ. ඒක හොඳ වෙලාවට. නමුත් දැන් වෙලා තියෙන්නේ මොකද? දැන් ආපහු නිරෝධායන මධ්‍යස්ථානයක කන්දකාඩු කියන විශේෂයෙන්ම මේ මද්ද්‍රව්‍ය වලට ලක් වෙච්ච මේ බැහැ වෙච්ච අය නිරෝධායනය කරන ස්ථානයක මේක පටන් ගත්තා. මේ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානේ පටන් ගනිද්දිමත් යම් කිසි ආකාරයක විවාදයක් තිබුණා. මොකද ඒකට හේතුව මේ නිරෝධායන මධ්‍යස්ථානේ මේ එක ළඟ තමයි තියෙන නිරෝධායන මධ්‍යස්ථානයයි ඔය කියන මද්ද්‍රව්‍ය සම්බන්ධ නිරෝධායන කරන එකයි මේ ඔක්කොම එක පරිශ්‍රයක තියෙන්නේ. ඉතින් ඒ වෙලාවෙත් මේ සම්බන්ධ විවේචනයක් ආවා මේක පටන් ගන්න ඇයි මෙතන කියලා. දැන් මොකක්ද වෙලා තියෙන්නේ? දැන් එතෙන්ට ආපු ක්‍රමයක් දන්නේ. දැන් රට පුරා ආපහු වීදිලා තියෙනවා. පැහැදිලිවම මෙතන තියෙන්නේ අර බොළඳ ආණ්ඩුවක නැත්තම් මේ ප්‍රශ්නය සම්බන්ධ හරිම මේ තක්සේරුවක් නැතුව බොහොම මතුපිටින් දේවල් විශ්වාස කරලා මතුපිටින් දේවල් සම්බන්ධ අහලා කරලා වැඩ කරන පාලනයක ප්‍රශ්නේ මේ මුණ දීලා තියෙන්නේ. ඇත්තටම ගත්තොත් එහෙම ස්වභාව ධර්මයයි ඥාන හැකියාවයි අර BCG එන්නතයි නැත්තම් මොනවා හරි මේ පහුගිය කාලේ ලංකාවේ ප්‍රතිශක්තිකරණය සඳහා සාම්ප්‍රදායිකව කරගෙන ආපු වැඩ ටිකයි PHI මහතුරු ටිකයි ඊට පස්සේ අර සෞඛ්‍ය සේවකයෝ කරපු වෙහෙසයි හමුදාවෙත් නිලධාරීන් මේකට කරපු මැදිහත් වීමයි ඇරෙන්න ආණ්ඩුව දේශපාලන තීරණ සවිඥානිකව ගත යුතු දේශපාලන මට්ටමින් ගත යුතු තීරණ සෞඛ්‍ය මට්ටමින් ගත යුතු තීරණ ගැනීමේ ක්‍රියාවලියේ අන්තිම දුර්වලයි ඒ තීරණ ගැනීමේ ක්‍රියාවලිය ඊටාම අවිද්‍යානුකූලයි නැත්නම් අවිද්‍යාත්මකයි සහ ඒ වකීම් පැහැරලා තමයි කටයුතු කරලා තියෙන්නේ. ඒ නිසා මෙතන මේ ගොඩ ගිහිල්ලා තියෙන වෙන සාධකුට ස්වභාවදාමයි පරිසරයයි ඥාන ශක්තිය මේවෙන් තමයි ප්‍රශ්නේ කළමනාකරණය වුනේ. ඒ නිසා දැන් ආපහු ප්‍රශ්නේ ඇවිල්ලා. ආවහම පස්සේ අපිට පේනවා දැන් ඒක කළමනාකරණය කරන්න තියෙන අසීරුතාවය. ඉතින් ඒ නිසා අපි අවධානයෙන් ඉන්නවා මොකද්ද ඉස්සරහට වෙන්නේ කියලා. ආණ්ඩුව මේක වහන්න උත්සාහ කරනවා. අපි ඒ සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්නවා. ඉතින් පැහැදිලිවම මේ වෙලා තියෙන දෙයට වගකීතු මොකද අපි දැක්ක වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කියනවා මාසකින් අර මේ මොකද්ද හදපු කමිටුව කැඳෙවි නැහැ කියලා. ඉතින් මේ හරි අපූර්වට වැඩේ කරලා තියෙනවා. ඒ කියන්නේ ඡන්දය ආවා. කෙලින්ම අර කොරෝනා කමිටුත් ඔක්කොම ඇතේලා මේ මිනිස්සුන්ට පඩි කිව්වෙත් නැහැ, අතිකාලා කිව්වෙත් නැහැ, ඔක්කොම අතෑරියා. ඒ ටික ඔක්කොම අතෑරලා දාලා ගියා ඡන්දෙට. දැන් ඡන්ද සෙල්ලමේ තමයි ඉන්නේ. ඉතින් ඕක තමයි අපි කිව්වේ. හරි. ඕක තමයි අපි කිව්වේ මේගොල්ලොන්ට මේ ප්‍රශ්න දෙකක් එකවර හසුරුව ගන්න තියෙන අසීරුව නැත්නම් ආණ්ඩුවක මේ වගකීම හරියට හසුරවන්න බැරි ප්‍රශ්නය දැන් ප්‍රකාශයටපත් වෙලා තියෙන නිසා ආණ්ඩුව මේ සම්බන්ධ සම්පූර්ණ වගකීම ගත යුතුයි. මේ ඇවිල්ලා තියෙන තත්ත්ව පිළිබඳව අපි අවධානයෙන් ඉන්නවා. මේක කොහාටද ගෙනියන්නේ මොකද්ද කරන්න කියන එක අපි අවධානයෙන් ඉන්නවා ඉස්සරහට. අපි මේ පිළිබඳව අවධානය කරනවා. ඒ වගේම අපි දැක්ක මැතිවරණ කොමසාරිස්වරයා මේ මැතිවරණ නීති සම්බන්ධයෙන් අදහසක් කියලා තියෙනවා. ඉතින් ඔහු කියලා තියෙන්නේ මේ මැතිවරණ නීති ක්‍රියාත්මක නොකිරීම ගැන උන්ට මුකුත් කරන්න දෙයක් නැහැ. මේ රැස්වීම් 510වට ඉඩ දුන්නා. දැන් 510ව 1000 වෙලා තිනවා. එක්ක ඒගොල්ලෝ ඉඹ ගන්නවා, සිප වෙලඳ ගන්නවා. ඒව විතරයි අඩු ඇත්තට. මේ රැස්වීම් බැලුවාන් පස්සේ මේ ප්‍රධාන පක්ෂවල රැස්වීම් දිහා බැලුවාම ඒ යන අපේක්ෂකයෝ ඉමිණ එක විතරයි නොකරන්නේ. ඉතුරු ටික ඔක්කොම කරනවා. ඉතින් එහෙම බැලුවාන් පස්සේ අතන මෙතන මේ වසංගතයට දාලා ගෙනාපු අර ඒ වසංගතයට ගෙනාවු උපමාන සෞඛ්‍ය උපමාන මුකුත් නැහැ. ඇත්තම මේ සෞඛ්‍ය උපමාන ගැසට් කරේ නැහැ. දැන් අපි අහනවා කොහේ ගැසට් එක කියලා. හරි දැන් අපි උද්ඝෝෂණ කරනකොට මේගොල්ලන්ට පුදුම අසනීපයක් තිබ්බා. ඒ අපි මීටරේ දුර තියන උද්ඝෝෂණය කරද්දී කඩා පැනලා මේ පැහැර අල්ලගෙන ගිහිල්ලා මෙන්න වසංගතේ බෝ කරනවා. මෙන්න වසංගතේ පාලනය කරන අපි පොලිසිය මෙදියත් වෙච්ච විදිහ කියලා මහ ගෝසාවක් කරා. දැන් කොහේ නීතිය? දැන් මෙතන මැතිවරණ කොමසාරිස්වරයා මේ පැහැදිලි කිරීම කරලා හරියන්නේ නැහැ. මේ අපි බණ කියනවා බණ අහන්න නැත්තම් මොකද කරන්න කියලා අහලා හරියන්නේ නැහැ. දැන් අපි අහන ප්‍රශ්නේ දැන් මැතිවරණ කොමිසමේ නීති එක නීති ටිකක් තියෙනවා ඒවා ක්‍රියාත්මක කරනවා එක විදිහකට. තව නීති ටිකක් තියෙනවා ඒවා ක්‍රියාත්මක කරනවා තව විදිහකට. දැන් අපි පෝස්ටරයක් ගැහුවාම අත්අඩංගුවට ගන්නවා. එතකොට පොලිසියෙන් ඇවිල්ලා කියන්නේ අපි පන්සිල් කිව්වා ඔයගොල්ලෝට පෝස්ටර් ගහන්න එපා කියලා. ඔයගොල්ලෝ පන්සිල් කඩනවා නම් අපිට කරන්න දෙයක් නැහැ. මෙන්න ඔන්න ආයේ ඔයගොල්ලෝට පන්සිල් කිව්වා අපි යනවා කියලා එහෙම යන්නේ නැහැ. පොලිසිය අත්අඩංගු ගන්නවා දවස් ගණන් දැන් රැලි නිකන් පොලිසිය තියාගෙන ඉන්නවා වාහන අත්අඩංගු ගන්නවා මේක පොලිසිය කරන්නේ. ඊට පස්සේ අපි කාර්යාලයක් දැම්මම කාර්යාලේ පතාක දෙක තුනක් දාලා තිබ්බාම පස්සේ ඒ ටික කලවම් යනවා පොලිසිය. දැන් අර ප්‍රශ්නේ හුවම් මේ රැස්වීම් වල සෙනග ඇහුවාන් පස්සේ එතකොට මැතිවරණ කොමසාරිස්තුමා කියනවා අපි බණ කියනවා අපි පන්සිල් කියනවා ඉතින් පන්සිල් අහන්න නැත්තම් මොකද කරන්න කියලා. මෙතන හරිම දෙබිඩි ප්‍රතිපත්තියක් තියෙන්නේ. ඇයි ඒ කියන්නේ ඒගොල්ලෝ දැක්කහම පස්සේ අර පුම්බණේම අර ඒ හයිය නැද්ද? අපි අහන්නේ ඒකයි. මැතිවරණ කොමිසමෙත් අපි අහනවා. දැන් මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ ඇත්තම ගත්තොත් ආණ්ඩුව කරන මැතිවරණ රැස්වීමකට දැන් මොකද උදේ පාන්දර පටන් ගත්ත ගිහිල්ලා අපේක්ෂකගේ කාර්යාලයට ගිහිල්ලා බෝඩ් ගලවන්න පටන් ගත්තේ. ඉතින් ඒ පටන් ගත්ත අයගේ කෝ හයිය දැන් මේ රැස්වීමකට ගිහිල්ලා මෙහෙම රැස්වීම කරන්න බෑ කියලා කියන්නේ. ඉතින් ඒ හයිය එපේ. දැන් කාටද මේ පුප්පන්නේ? කාටද මේ පුප්පන්නේ? ඉතින් මෙතන තියෙන ඇත්තටම අර මොකද්ද මේ උස්තන් දෙක පැකිලෙන්නේ හැකිලෙන්නේ මිටි දැන් දෙක පුප්පන්නේ කියන එක තමයි මෙතන තියෙන්නේ වෙන මොකක්වත් නැහැ. ඒ මේ රාජ්‍ය නිලධාරීන් ඔක්කොගෙම තියෙන්නේ මේක. දැන් අපි කාර්යාලයක් දැම්මම අපි පෝස්ටරයක් ගහුවාම නීතිය පුප්පගෙන එනවා.
හැබැයි මේ ජනාධිපතිවරුන්ට පුළුවන් 500,000 දාලා ඉඹ ගන්න පුළුවන්, ලිපි බෙදන්න පුළුවන්, බදා ගන්න පුළුවන්, ඔක්කොම කරන්න පුළුවන්. ඒතකොට කොරෝනා නීතියක් නැහැ. මේක තමයි රටේ තත්ත්වය. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා හිටනවා මේ වසංගතයේ නැත්නම් වසංගත තත්ත්වය ඇතුලේ නැත්නම් මේ මැතිවරණ කොමිසම මේ කරමින් ඉන්න ඊටාම විහිළු සහගත ක්‍රියාවලිය සම්බන්ධිනුත් අවධානයෙන් ඉන්න. මොකද මෙතන මැතිවරණ නීතියක් නැහැ. අතන මෙතන තියෙන්නේ එක එක්කෙනාට හයිය අනුව තමයි නීති ක්‍රියාත්මක වෙන්නේ. මට හයිය තියෙනවා නම් මට එක නීතියක්, හයිය නැති එක්කෙනාට තව නීතියක්. ඒක තමයි නීතිය හැටි. ඒකත් අවබෝධ කරගන්න ඉල්ල අපි ජනතාව ඉල්ලා හිටියා. විවිධ ආකාරයේ පොඩි නාට්‍යයක් වගේ තමයි ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාර. ඔබ දකින්නේ නැති නේද? ආදාළ නායකයා වේදිකාවට ගොඩ වෙන ආකාරය, ඊට පස්සේ යන සංගීතය, ඊට පස්සේ ඔසවන නෙළුම් මල්, ඊට පස්සේ ඔසවන අත, ඊට පස්සේ ජනතාවගේ ප්‍රීති ගෝසා ඔල්වරසන්, එවැනි නාටකයක් තමයි ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන වෙන්නේ. සමහර නාලිකාවල මා දැකලා තිබෙනවා. ඒ රැස්වීමේ කරුණු වෙනුවට මේ සංදර්ශනය විනාඩි 3-4කට ආසන්න කාලයක් පෙන්නනවා ප්‍රවෘත්තිවලට. ඒ නිසා මේ මැතිවරණ ව්‍යාපාරයේ සීමා කිරීම හේතු කොටගෙන වළක්වන්න බැරි විදිහටම ආණ්ඩුවට තමගේ සංදර්ශනාත්මක ප්‍රදර්ශනාත්මක මැතිවරණ ව්‍යාපාරය ඇකුළුණා. ඒ ගැසට් කරා නම් ඒට විශාල බාධාවක් ඇති වෙනවා. ඒ නිසා ආණ්ඩුව හිතාමතාම මෙම ගැසට් කිරීම අත්හැරිය. ඒ වගේම රට තුල සාමාන්‍ය තත්ත්වයක් නිර්මාණය වෙන බව තිබෙන තත්ත්වයටත් එහා යන ප්‍රවෘත්ති නිර්මාණය කරන්න පටන් ගත්තා. වැළඳෙන රෝගීන් ප්‍රමාණයට වඩා වැඩිපුර බර තබා වාර්තා කරන්න පටන් ගත්තා සුව වෙන රෝගීන් ප්‍රමාණය. රෝගීන් ප්‍රමාණය සුව වීම සිටුපු එක ඇත්ත. හැබැයි වාර්තාවල ප්‍රධාන ස්ථානයක් බවට පත් කරගත්තා ඒක. ඒ වගේම කොවිඩ් වසංගතයේ පිළිබඳව අනතුරු වැඟවීම ජනතාවගේ අවධානය සියල්ල අත්හැරලා දැම්මා. මොකද මැතිවරණ ව්‍යාපාරයේ වුන්ට අර සංදර්ශනාත්මක මැතිවරණ ව්‍යාපාරය සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය කරගන්න. අනතුරු තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා තමන්ගේ ඡායාරූපයවත් පාවිච්චි කරන්න එපා කියපු ජනාධිපතිවරයා කැන්වසින් ව්‍යාපාරයට යෙදෙන්න පටන් ගත්තා. මොකද ඒවා රැස්වීම නෙවෙයි, සාමාන්‍ය රැස්වීමක් නම් ඔහු කතාවක් කළ යුතුයි. මා දැක්කේ නැහැ ඔහු කිසිදු කතාවක් ආමන්ත්‍රණයක් කරන ඔහු සහභාගී වෙච්ච අවස්ථාවල. එනිසා ඔහු කැන්වසින් ව්‍යාපාරයේ තුමා. ඒතර මෙවැනි කැන්වසින් ව්යාපාරයක් සංදර්ශනාත්මක ලෙස ගේන්න නම් ඔවුන්ට මෙම කොවිඩ් වසංගතයේ පිළිබඳ තියෙන අනතුරු අත්හැරිය යුතු තිබුණා. හැබැයි එහිදීත් අපි දැක්කව මා දැක්ක පසුගිය ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් සම්බන්ධ වෙච්ච රැස්වීම බලපුවාම ඔවුන් ජනාධිපතිවරයා මීටරේ දුරින් ඉන්නවා. ඔබ දැක්කනම් සෙනග ආසන්නයේ වැටක් ගහනවා. ඒ වැටට මීටර 2-3ක් දුරින් ලණුවක් අදිනවා. ඒ ලණුවෙන් මෙහා පැත්තේ ජනාධිපතිවරයා ගමන් කරනවා. ඒතර ජනාධිපතිවරයා ඇත්තටම මීටරේ දුර තමන්ගේ ඡන්ද ව්‍යාපාරවල සිඳමින් කටයුතු කරලා තිබෙනවා. හැබැයි ජනාධිපතිවරයා මීටරේ දුර හිටියට ඔහුගේ පාක්ෂිකයන් ඔහුට සහාය දක්වන ජනතාව සෙන්ටිමීටරයට පැක් කරලා තමයි ඒ රැස්වීම වල තිබුණේ. එතනුනුත් පෙන්눔 කරේ අන් කවරක් නෙවෙයි. නායකයන් මොනතරම් ප්‍රමාණයකට ආරක්ෂා වෙන්න බෙර දරුවත් සමාජිකයන්ට කවරක් ඌවාට කමක් නැහැ කියන ප්‍රතිපත්තියක තමයි ආණ්ඩුව කටයුතු කරන්නේ. ඒ නිසා මේ සියල්ල මා දැක්ක දැන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් වාර්තාවක් අදහසක් ඉදිරිපත් කළා තිබෙනවා. මා දැක්ක මාධ්‍ය වාර්තා කළා තිබුණා. ඔවුන් විසින් පරීක්ෂණාගාර හරහා පොසිටිව් කියලා කියන දේ නෙගටිව් බවට පත් කරායයි කියන චෝදනාවක් ඔවුන් ඉදිරිපත්. ඒක බරපතලයි. ඒ චෝදනාව ඉදිරිපත් කරන පමණක් නෙවෙයි ඔවුන් මෙතනින් එහා පරීක්ෂණ ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නේ නැහැ කියන ප්‍රකාශයක සිදු කළා තිබෙන බව මා දැක මාධ්‍ය වාර්තා කළා තිබුණා. එතකොට එයින් කියන්නේ මොකක්ද? ආණ්ඩුවට සාමාන්‍ය තත්වයක් නිර්මාණය වී තිබෙන බව රටට බලහත්කාර ලෙස හේතු ගැනීම වමනාවක් තිබුණා. ඒ අන් කවරක් සඳහා නෙවෙයි ඡන්දේ සඳහා. ඔබට මතක ඇති මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට මැතිවරණ කොමිසමට මෙම රැස්වීම් වල සීමාකම් පිළිබඳ නිර්ණායක ඉදිරිපත් කිරීම පිළිබඳ රාජපක්ෂලාගේ ඕනෑම වෙලාවක නේද? ඒගොල්ලෝ බුරා පයින්ද කිපම් බුරා පයින් කට්ටිය. ඔවුන් නේද? ඔවුන් වෙනුවෙන් ඕනෑම වර්ගයේ ප්‍රකාශයක් කරනකොට ප්‍රකාශ කරන්න සූදානම් කට්ටිය. මැතිවරණ කොමිසමේ සභාපතිවරයාත් කොමිසමත් ඉලක්ක කරගෙන ඔවුන්ගේ කුමන්ත්‍රණයක් මේ රැස්වීම අවලංගු කිරීම මෙවැනි ප්‍රධාන රැස්වීම් වල ඉඩකඩ ලබා දීම ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘතියේ කොටසක් වෙන චෝදනාවක් මැතිවරණ කොමිසමට තෙල්ල කරමින් තිබුණා. ඒ නිසා ආණ්ඩුවට සාමකාමී තත්වයක් ඇති වුණා යයි කියා
නේ පාලිත තත්වයක් නිර්මාණය වුණා යයි කියලා බොරු මතයක් නිර්මාණය කරන්න උත්සාහ කරනවා. ඒ මතයේ විසින් සිදු වුණ දේ තමයි සියලු ජනතාවන්ගේ කොවිඩ් වෛරසය පිළිබඳ තිබුණු බිය, ඒ පිළිබඳ තිබුණු අවධානය මුළුමනින්ම අත්හැරෙන්න පටන් ගත්තා. රටේ නායකයා සහභාගී වෙන රැස්වීම ඔහු මීටරින් හිටියත් ජනතාව සෙන්ටිමීටරයට කොටු කරලා තිබෙනවා නම් ඒ ජනතාවට ඒත්තු වෙන දේ තමයි එහෙනම් මේ පිළිබඳව නේද සැකයක් තවදුරටත් නැති බව. ඒ අනුව තමයි දැන් මේ ප්‍රශ්නේ මතුවී තිබෙන්නේ. විශේෂයෙන් මේ ප්‍රශ්නේ මතුවී තිබෙන්නේ කන්දකාඩුවේ ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය. මේ කන්දකාඩුවේ නිරෝධායන මධ්‍යස්ථානය නෙවෙයි මේ අලුත් සොයා ගැනීම අලුත් මතුවීම සිදු වී තිබෙන්නේ. කන්දකාඩුවේ ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. ඒ අපේ රටේ ඔය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා තියෙන සෙන්ටර් එක. ඒතර පළවෙනි එක තමයි මෙම සෙන්ටර් එකට ඇතුළත් වුණේ කොහොමද? එතෙන්ට ගියේ කොහොමද කියන එක පිළිබඳව තාමත් නිසි සොයා ගැනීමක් නැහැ. ඊළඟ මා දැක්කා Facebook අඩවියක එම මධ්‍යස්ථානයේ වැඩ කරපු එක උපදේශිකාවක් විසින් තබා තිබෙන සටහන. ඒ සටහනේ කියනවා අර මාරවිලට ගියපු ඇගේ මිතුරියට කැස්සක් තිබුණා. උණගතිය තිබුණා. උගුරේ වේදනාව තිබුණා. එතනම තියෙන මෙඩිකල් සෙන්ටර් එකට ගිහලා බෙහෙත් ගත්තා. වෛරස් උණ තත්ත්වයක් බව තමයි ප්‍රකාශයටපත් කරේ. තවත් තමන් උපදෙස් දෙන අර පුනරුත්ථාපන වෙන විශාල පිරිසකට මේ කැස්ස ගතිය තිබුණා. උණ තිබුණා. ඒ නිසා කවුරුත් මේක වෛරස් උණ තත්ත්වයක් ලෙස කල්පනා කරා කියලා තමයි ඇයගේ සටහනේ තිබෙන්නේ. දැන් ඔබ හිතන්න කොවිඩ් තත්ත්වය පිළිබඳ අනතුරක් සමාජයේ තිබුණා නම් අනතුර පිළිබඳ අවධානයක් සමාජයේ තිබුණා නම් උණ ගතිය තිබෙනවා නම් කැස්ස තිබෙනවා නම් උගුරු වේදනාව තිබෙනවා නම් මා දැක්කා ඇගේ මිතුරියට එක්තරා රාත්‍රියකදී වමනේ ගොස් තිබෙන බව ප්‍රකාශ කළා තිබෙනවා. මේ ගති ලක්ෂණ තිබෙනවා නම් මීට මාස එකමාරකට දෙකකට කලින් ලංකාවේ ඕනෑම පුරවැසියෙක් මොකද්ද කරන්නේ? Tamanට මෙම කොවිඩ් වෛරසය වැළඳී ඇතයි කියලා සැක හිතනවා. හැබැයි මෙතන සැක හිතීමක් නොතිබෙන්නේ ඇයි? මොකද මේක එක්කෙනෙක් වැළඳිලා එක්කෙනෙක් හොයාගත්ත නෙවෙයි, 5 දිනක් හොයාගත්ත නෙවෙයි, 10ක් හොයාගත්ත නෙවෙයි, 300කට ආසන්න ප්‍රමාණයක්. දැන් මම හිතුවා 300ත් ඉක්මවා තිබෙන එම මධ්‍යස්ථානයේ සහ එම මධ්‍යස්ථානයේ පිරිස රැගෙන ගියපු සේනපුර මධ්‍යස්ථානයෙන් හමු වී තිබෙන පිරිස. ඒකෙන් කියන්නේ මොකක්ද? මෙම මධ්‍යස්ථානය තුල සැලකිය යුතු කාලයක් මෙම වෛරසය පැතිරීමට අවශ්‍ය වෙන සත්‍යයක් නිර්මාණය වී තිබෙනවා. මොකද මේ වෛරසය ඇතුළු වූ විගසනම් එක්කෙනෙක් හොයාගන්න පුළුවන්, දෙදෙනෙක් හොයාගන්න පුළුවන්, 30 දෙනෙක් හොයාගන්න පුළුවන්, 10 දෙනෙක් හොයාගන්න පුළුවන්. හැබැයි සිය ගණනක් මෙම මධ්‍යස්ථානයෙන් එක විට මුණ ගැසීමෙන් පෙන්눔 කරන්නේ, සොයා ගැනීමෙන් පෙන්눔 කරන්නේ අන් කවරක්වත් නෙවෙයි. මේ පෙන්눔 කරන්නේ මොකද්ද? මෙම වෛරසය මෙම මධ්‍යස්ථානයට ඇතුළත් වී සැලකිය යුතු කාලයක් ගත වී තිබෙන බව. ඒකෙන් කියන්නේ මොකද්ද? ආණ්ඩුව මේ මුළුම මා දැක්ක එක කාර්යාලයක් තියෙනවා ගහලා මේ COVID-19 ජයගත්. හරිද? ඇත්තට මං කියන්නේ එතුමාට දැන් කාර්යාලය ගහන්න කියලා COVID-19 තවමත් කියලා. මේ තමන්ගේ ලාභ අංක පෙන්වන්න නේද? මෙවැනි විකෘති මානසිකත්වයෙන් කටයුතු කරනාම තමයි අපේ රටේ මේ ඡන්දෙ ඉල්ලමින් තිබෙන්නේ. තමන්ගේ අංකේ පෙන්වන්න මෙහෙම වැඩ කරනවා. හරිද? එතකොට ඒ නිසා රටේ මුළු මනින්ම මේ පාලිත තත්ත්වයක් නිර්මාණය කරා. පාලිත තත්ත්වයක් තියෙනවා යයි කියලා. නේද? අවසන් වූ අයයි කියලා මතයක් නිර්මාණය කිරීම සඳහා සාමාන්‍ය සියලු පොදු ජනතාව සාමාන්‍ය හැසිරීමකට යන්න පටන් ගත්තා. කොවිඩ් වසංගතේ එන්න කලින් කැස්සක් තිබුණු, උග්‍ර වේදනාවක් තිබුණු, උණ ගතිය තිබුණු, වෛරස් උණක් ලෙස පුරුදු වෙලා තිබුණු මානසිකත්වයට යලි ගියා. එහි ප්‍රතිඵලය තමයි මෙවැනි විශාල පුපුරා යාමක් දැන් සිදු වී තිබෙන්නේ. මේක මෙතෙක් හමු වූ පුකුරු වලට වඩා විශේෂත්ව ගණනාවක් තිබෙනවා. එක මෙම මධ්‍යස්ථානට ඇතුළත් වුණේ කොහොමද කියලා තාම සොයාගෙන නැහැ. දෙවෙනි එක මෙම මධ්‍යස්ථානයේ හරහා එළියට ගියපු සමහර අය පොදු ප්‍රවාහන පද්ධතිය උපයෝග කරගෙන තිබෙනවා. ගෙදර එක ගෙදරක් තියෙනවා දානමය කටයුත්තක් කරලා තිබෙනවා. තමන්ගේ දරුවා පාසල් ගොත් තිබෙනවා. ඒ නිසා මෙතෙක් සොයාගත්තු හැම තැනකදීම යම් සීමාකාරී හැසිරීමක් තමයි ඒ අයගේ තිබුණේ. හැබැයි මේ මධ්‍යස්ථානයෙන් එළියට ආපුවා. මේ මධ්‍යස්ථානට බලන් දෙන අය ඉන්නවා. ඒ වගේ මෙහි සේවය කරන හමුදා නිලධාරීන් ඉන්නවා. සේවය කරන අනිත් කාර්ය මණ්ඩල ඉන්නවා. ඒ කාර්ය මණ්ඩලේ විශාල ප්‍රමාණයක් සමහර අය එදිනදා ගෙදර ගොස් යන අය, සමහර අය නිවාඩුවට ගෙදර ගොස් තිබෙනවා. ඒ අනුව තමයි රාජංගනයේදී නේද රාජංගනී පාසල් දරුවෙක් මේකේ
මේ වසංගතයෙන් පසුම පළමු වතාවට පාසල් දොර මම හිතන 5 වසර වගේ දරුවෙකුට මේක වෙලඳී තිබෙනවා. නේද? ඒ දරුවා පාසල් ගොස් තිබෙනවා. ළමයි 70ක් වගේ ඉඳලා තිබුණේ පාසලේ. ඒත් එතන අනතුරකට මුහුණ දී තිබෙනවා. ඒ නිලධාරියා දාන ගෙදරකට ගොස් තිබෙනවා. නේද? සමහර උත්සව වලට සහභාගී වී තිබෙනවා. දැන් එතන අනතුරක් තිබෙනවා. මාරවිල උපදේශිකාව ඇය පොදු ප්‍රවාහනේ පාවිච්චි කරලා තිබෙනවා. අඩුම තරමේ මේ පාලකයන් මේ වෙලාවකදීවත් එවැනි අයට සීමා කිරීම සඳහා අවශ්‍ය වෙන සලස්මක් තිබුණේ නැහැ. ඒ නිසා යම් අවදානම් සහිත තත්ත්වයක් දැන් මතුවී තිබෙනවා. අනියත විශාල බියක් නිර්මාණය කරගත යුතුත් නැහැ. නමුත් දින 3-4ක් ඇතුළත මම හිතන්නේ අපි හැම දෙනාම අවධානයෙන් සෝදිසියෙන් සිටිතු තත්ත්වයක් මතුවී තිබෙනවා. මොකද මේ හැම එකකින්ම පෙන්눔 කරමින් තිබෙන්නේ. දැන් අපි ගත්තොත් තොණ්ඩමන්ගේ මලගෙදරේ ස්වභාවය ගත්තොත්. තොණ්ඩමන්ගේ මලගෙදරේ හැසිරීම ගත්තොත් නේද? ඒ කියන්නේ තොණ්ඩමන් මිය ගියාට පසුව සාමාන්‍යයෙන් අපේ ගමේ අපේ සාමාන්‍ය කෙනෙක් මිය ගියපුවාම නේද? පැය 24න් 100කට වඩා අඩු ප්‍රමාණයක සහභාගීත්වයෙන් තමන්ගේ සමීපතම ඥාතීන්ට ඒ මුතදෙහි බලා ගන්න බැරි තත්වයක් ඇතුලේ තමයි අවසන් කටයුතු කරේ. හැබැයි තොණ්ඩමන්ගේ මලගෙදර දින 5ක් නේද? රාජගිරියට එනවා, පාර්ලිමේන්තුවට එනවා, නාවල පිටියට යනවා, හැටන් වලට යනවා, කොටගල යනවා, තලව කැලේට යනවා. මම ඇත්තට දවසක් බලන් ඉන්නකොට මට හිතුණා මේ තොණ්ඩමන් ජීවත් වෙලා ඉන්නකොටත් දින 5කට ඔච්චර ඇවිදින නැතුව ඉතින්. මෙහෙම ඒ වගේ මොකද කරේ? සමාජීය තුල තිබුණු අර මේකේ තිබුණු සැකකාරීභාවය. මේකේ තිබුණ යම් අවනිශ්චිත ස්වභාවය පිළිබඳව සැකේ මුළුමනින්ම දුරු කරා බලය වෙනුවෙන්. ඒ නිසා පාලකයන් මොන බලය වෙනුවෙන් කටයුතු කරත් අපි ජනතාවගෙන් ඉල්ලා හිටින්නේ ඔබ ප්‍රවේශම් වෙන්න. දැන්ට සෞඛ්‍ය අංශ විසින් ලබා දී තිබෙන නේද? ඒ සෞඛ්‍ය ආරක්ෂණ වතා පිළිවෙත් ඒ විදිහටම අනුගමනය කරමින් තව දින කීපයක් අපි මේ පිළිබඳව සෝදිසියෙන් කටයුතු කරමු කියන ඉල්ලීම පළමු කොටම මට ජනතාවෙන් කරන්න තිබෙනවා. ඊළඟ විශේෂයෙන් මේ මාධ්‍ය සාකච්ඡාවේ අවධානය යොමු කරන්න කැමති අපේ රාජ්‍ය සේවයේ මුහුණ දී තිබෙන ගැටලු පිළිබඳව ඔබ දන්නවා. මේ කොවිඩ් වසංගතය හරහා අපිට පෙන්눔 කරා අපිට ශක්තිමත් රාජ්‍ය සේවක අවශ්‍යතාවය. නේද? විශාල ගොඩනැගිලිවල රෝහල් හැදිලා තිබුණා. විශාල අයකිරීම සහිත රෝහල් පද්ධතියක් පෞද්ගලික අංශයේ ගොඩනැගිලා තිබුණා. එක කොවිඩ් රෝගියෙක් එම රෝහලකට බාරගත්තේ නැහැ. සමහර රෝගක එක පරීක්ෂණයක් සිදු කරේ නැහැ. එනිසා අවසානයේදී මෙවැනි වෛරසයක මුළු බර රාජ්‍ය අංශයේ සෞඛ්‍ය වෙත තමයි පැවරී තිබුණේ. නමුත් මේ පාලකයන් දිගින් දිගටම උත්සාහ කරමින් තිබුණා අපේ රාජ්‍ය අංශය දී කර හරින්න. රාජ්‍ය අංශය අත්තරින්න. එඳ ආණ්ඩුව පැවති සෑම පාලනයක්ම තීන්දුවක් ගනු ලැබුවා. රාජ්‍ය කාර්යභාරය නීති සම්පාදනයත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමත් පමණයි. අනිත් සේවාවන් සියල්ල රජයෙන් අත්තරින්න ඕන කියන ප්‍රතිපත්තිය හිටියා. ඒ ප්‍රතිපත්තිය අනුව තමයි අපේ වතු සමාගම් ටික අත්තරියේ. ඒ ප්‍රතිපත්තිය අනුව අපේ කර්මාන්තසල ටික අත්තරියේ. ඒ ප්‍රතිපත්තිය අනුව අපේ මූල්‍ය සමාගම් කීපයක් අත්තරියේ. ඒ ප්‍රතිපත්තිය අනුව අපි බලශක්ති ක්ෂේත්‍රය අත්තරින් සැලසුම් කරලා තිබුණා. ඒ නිසා ආණ්ඩුවේ සැලසුම් බවට පත් වී තිබුණේ පැවති පාලනය. උන්ගේ ආර්ථික උපාය මාර්ගය බවට පත් වී තිබුණේ අන් කවරක්වත් නෙවෙයි. රජයේ කාර්යභාරය යටිතල පහසුකම් සංවර්ධනය සහ නීති සම්පාදනය කිරීම කියන එකට පමණක් සීමා වී අනිත් සියල්ල ඊනියා වෙළඳපොළ තර්කණය මත නේද සේවාවන් වර්ධනය වේවි ජනතාවට සේවාවන් සපයාවි කියන නිර්ණායකට ගියා. ඒ 1978 ඉඳන් පටන් ගත්ත මේ ගමන විසින් අද සිදු වී තිබෙන තමයි අපේ රාජ්‍ය සේවයේ විශාල වියවුල් ගණනාවක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ ප්‍රධානතම දිගුවක් හැටියට තමයි රනිල් වික්‍රමසිංහගේ පාලනය. 2016 ජනවාරි මාසයේ 1 වෙනිදා ඉඳන් රාජ්‍ය සේවයට බඳවා ගන්නා අයගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම සඳහා තීරණයක් ගනු ලැබුවා. දැන් මා ගාව තිබෙනවා මේ තියෙන්නේ ඒ 2016 ජනවාරි මාසයේ 1 වෙනිදාට පෙර දෙන ලද පත්වීම් ලිපියක්. ඒ පත්වීම් ලිපිය කියන්නේ මෙම තනතුර ස්ථීරය විශ්‍රාම වැටුප් සහිතය තවද ඔබේ පත්වීම එක් වර්ෂයක පුහුණු කාලයකින් යුක්ත වේ. ඒ කියන්නේ යාට පත්වීමට දෙනකොට දෙන ඔබගේ පත්වීම ස්ථිරයි විශ්‍රාමිකයි ඔබට අවුරුද්දක පුහුණු කාලයකට යටත් වේ. 2015 ජනවාරි මාසයේ 2016 ජනවාරි මාසයේ 1 වෙනිදා ඉඳන් දෙන පත්වීම් ලිපියක් මා ගාව තිබෙනවා. මෙහි තියෙන මොකද්ද? මෙම තනතුරු ස්ථිරය. එතකොදුවත් ඔබ වර්ෂ 3ක පරිවාස කාලයකට යටත් විය යුතුයි. උත්තරයි. විශ්‍රාම වැටුපක් හිමි බව දැන් පත්වීම් ප්‍රදාන පත්‍රයේ සඳහන් වෙන්නේ නැහැ. ඒ නිසා 2016 ජනවාරි මාසයේ 1 වෙනිදා ඉඳන් අපේ රාජ්‍ය සේවයට බඳවා ගන්න අයගේ විශ්‍රාම වැටුප අහෝසි කරලා තිබෙනවා.
ඒකට වෙන යෝජනා ක්‍රමයක් හදනවා කියලා කිව්වා. එවැනි යෝජනා ක්‍රමයක් පිළිබඳ සාකච්ඡාවක් නීතියක් තාම සම්පාදනය වෙලා නැහැ. තාම මේ ගැටලුවක් බවට පත් වෙලා නැත්තේ මේ අවුරුදු 4ක කාලය තුල බඳවාගත්ත කිසිවෙක් තාම විශ්‍රාම යන වයසට ලං වෙලා නැහැ. ඒකයි මේ ප්‍රශ්නේ. ඒ නිසා මේන් කරේ මුකුත් නෙවෙයි රාජ්‍යාංශ දුර්වල කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ ආර්ථික පිළිවෙතේම එක කොටසක් තමයි මේ ගියේ. ඊළඟ ඔබ දන්නවා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වර්ධකයක් සිදු වුණා. ඒ වැටුප් වර්ෂයෙන් වර්ෂ තමන්ගේ ස්ථිර වැටුපට ඇතුල් කරා. නමුත් 2016 ජනවාරි මාසයේ 1 වෙනිදා ඉඳන් 2020 ජනවාරි මාසයේ 1 වෙනිදා දක්වා විශ්‍රාම යන අයට තමන්ගේ ස්ථිර වැටුපේ යම් ගැටලුවක් මතුවී තිබුණා. ඒ නිසා ඒ විශ්‍රාම යන අයගේ විශ්‍රාම ප්‍රදාන පත්‍රය සඳහන් කරා. විශ්‍රාම යන අයට විශ්‍රාම ප්‍රදාන පත්‍රය. ඔහු විශ්‍රාම ගියේ 2016 ජනවාරි 1 සිට 2020 ජනවාරි 1 දක්වා කියන මාස අවුරුදු 4ක කාලය ඇතුළත නම් ඒ අවුරුදු කාලය ඇතුළත විශ්‍රාම යන කෙනාගේ විශ්‍රාම වැටුම් පතේ සඳහන් කරා ඔබ විශ්‍රාම යන අද දිනේට ඔබගේ වැටුප මේක. හැබැයි ඔබට 2020 ජනවාරි මාසයේ 1 වෙනිදා ඉඳන් ඔබට හිමි වැටුප මේක කියලා. ඒ කියන්නේ විශ්‍රාම වැටුප් ප්‍රදාන පත්‍රේ ඒ විශ්‍රාමිකයාට හිමි වැටුප විශ්‍රාම යන මොහොතේ වැටුප සහ 2020 ජනවාරි මාසයේ 1 වෙනිදා සිට වැටුප පිළිබඳව අදහසක් දත්තත් එක්ක ඉදිරිපත් කළා තිබුණා. ඒ සමයේ 2020 ජනවාරි මාසයේ විශ්‍රාම වැටුප වැඩි විය යුතු තිබුණා. එය සාමාන්‍යයෙන් ගත්තොත් 10500 සිට 25000 දක්වා වැඩි වීමකට ඇතුළත් වෙලා තිබෙනවා. නමුත් මේ විශ්‍රාම වැටුප් ලබා දීම සඳහා විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්තුමා දෙසැම්බර් මාසයේ 10 වෙනිදා චක්‍රලේඛනයක් නිකුත් කරනවා ජනවාරි මාසයේ 1 වෙනිදා ජනවාරි මාසයේ සිට මේ විශ්‍රාම වැටුප් ලබා දෙන බව. ඊට පස්සේ ජනවාරි මාසයේ 20 වෙනිදා චක්‍රලේඛනයක් නිකුත් කරනවා මෙම වැඩි වූ විශ්‍රාම වැටුප නතර කරන බව. අවසාන සිද්ධ වෙලා තියෙන මොකක්ද දන්නවද? විශ්‍රාම වැටුප් කොමසාරිස් ජනරාල්තුමා මේකට අහු වෙලා. මොකද එතුමාත් විශ්‍රාම ගිහිල්ලා තියෙනවා මේ කාලය ඇතුළත. ඉතින් එතුමාටත් හරිද මේ හිමි විශ්‍රාම වැටුප නැති වෙන තත්ත්වයක් දැන් මතුවී තිබෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව නේද රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප කප්පාදු කරපු ආණ්ඩුව. ඒ පිළිබඳ අපේ ලාල්කාන් සහෝදරය ඇතුළු අපේ උරු සමිතිය ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය දැන් නඩුවක් පවරලා තිබෙනවා මෙම හිමි වැටුප දෙන්න කියලා. එම් වැටුප් කපපු ආණ්ඩුව. පහුගිය අවුරුද්දේ ඔක්තෝබර් නොවැම්බර් මාසයේ විධායක සේන නිලධාරීන්ගේ විශාල වැඩ වර්ජනයක් ගියා. උද්ඝෝෂණයක් ගියා. විශේෂම පරිපාලන සේවක නිලධාරීන්. ඔවුන්ට යම් වැටුප් වර්ධකයක් ඉල්ලා සිටියා. අවසානයේදී එකඟතාවයකට ආවා. සියලුම විධායක සේන නිලධාරීන්ට රුපියල් 15000ක අතුරු දීමනාවක් දෙන බව. එය ජනවාරි මාසයේ සිට ලබා දෙන බව ප්‍රකාශ කරා. හැබැයි ජනවාරි මාසයේ හිමි එම විධායක සේන නිලධාරීන්ගේ රුපියල් 15000ක දීමනාව නතර කරා. ඊළඟ ඔබ දන්නවා අපි රාජ්‍යසේ විශාල පුරප්පාඩු ප්‍රමාණයක් තියෙනවා. උදාහරණයකට ගත්තොත් දුම්රිය දෙපාර්තමේන්තුවේ 7000ක විතර සේවකයන් 7000ක විතර පුරප්පාඩුවක් තිබෙනවා. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විශාල පුරප්පාඩු ගණනාවක් තිබෙනවා. ආණ්ඩුව මේ පුරප්පාඩු පුරවන්නේ නැහැ. මොකද අලුතෙන් කෙනෙක් රැකියාවකට බඳවා ගැනීම එයාට විශ්‍රාම වැටුපක් හිමිකාරීත්වය ලැබෙනවා ඉස්සරණ. ඒ වගේම එයාට මූලික වැටුපක් ලැබෙනවා. එයාට අනිකුත් දීමන ලැබෙනවා. එයාට උසස් වීමේ ක්‍රමවේදයක් තිබෙනවා. ඒ නිසා අලුතින් සේවකයෙක් මේ දෙපාර්තමේන්තුවට බඳවා ගැනීම බරක් ලෙස සලකනවා. බරක් ලෙස සලකලා ඒගොල්ලෝ කරන දේ තමයි ඉන්න සේවකයන්ගෙන් අතිකාල නේද වැඩ කරන කාලයට වඩා වැඩි කාලයක් වැඩ ගනිමින් යම් දීමනාවක් දෙනවා. ඒ රජයේ වැය බර අඩුයි. අලුත් සේවකයෙක් බඳවා ගන්නවට වඩා ඉන්න සේවකයන්ට අතිකාල දීමනා ගෙවීම රජයේ වැය බර අඩුයි. එහෙනම් මේකට උත්තර දෙකක් තිබුණා. එකක් තමයි මේ පුරප්පාඩු පිරවීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම. එහෙම නැත්නම් අතිකාල වලට සාධාරණ දීමනාවක් දීම. මේක දෙකම කරන්නේ. දැන් රජයේ පුරප්පාඩු වලට බඳවා ගන්නෙත් නැහැ. අතිකාල දීමනාවක් කප්පාදු කරනවා. දුම්රිය දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ආදී දෙපාර්තමේන්තු ගණනාවක මේ වන විට අතිකාලත් හිටවලා තිබෙනවා. විශේෂම ඔබ දන්නවා කොවිඩ් වසංගතය මර්ධනය පාලනය කිරීම සඳහා අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විශාල කාර්යභාරයක් කරා. සමහර අය සතියකට සැරයි ගෙදර ගියේ. ගෙදර ගිහිලා සති දෙකක් විතර නිරෝධායන වෙනවා. දරුවෝ බලන්න හම්බ වෙන්නේ නැහැ. රාජකාරිය තමන්ගේ රාජකාරියෙන් ඔබට ගියපු සේවාවක් ලෙස සැලකෙමින් උන් වැඩ කරා. හැබැයි ඔවුන්ට මේ අතිකාල දීමනා නැහැ. දැන් මේ අහන්න මොකද්ද කරන්නේ? මහනුවරදී බෙලියත්ත ආදී ස්ථාන ගණනාවක අපේ රටේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විශේෂම හෙදියන් උද්ඝෝෂ ගණනාවක් කරා තමන්ට හිමි අතිකාල දීමනා ලබා දෙන්න කියලා. ඉතින් අතිකාලවල
කප්පාදුවක් මේ ආණ්ඩුව විසින් ඇති කොට තිබෙනවා. හිමි අතිකාල දීමනා දෙන්නෙත් නැහැ. ඒකෙන් සිද්ධ වෙලා කාර්ය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලයක් නැහැ. ඒ නිසා මේ සේවකයන් කාර්ය පවත්වාගෙන යාම සඳහා අතිරේක වැඩ කරනවා. මේකෙන් අතිකාල වැඩ කිරීම නතර වී නැහැ. නතර වී තිබෙන්නේ අතිකාල දීමනාව. එහෙනම් ආණ්ඩුව අලුතෙන් සේවකයන් බදව ගන්න ඕන. එක්ක මෙයාට නියමිත පරිදි අතිකාල දීමනාව ලබා දී යුතුයි. දැන් ආණ්ඩුවේ එම අතිකාල දීමනාව නතර කොට තිබෙනවා. ඒ වගේම අපේ රටේ වැටුප් තලවල විශාල විෂමතාවයක් නිර්මාණය වී තිබෙනවා. මේ වැටුප් තලවල විශාල විෂමතාවයක් නිර්මාණය වෙන්න ප්‍රධාන හේතුව තමයි යම් බලපෑමක් කරන්න පුළුවන් ශේස්ත්‍ර අරගල සටන් හරහා Tamanට හිමි අයිතිවාසිකම් ලෙස වැටුප් වර්ධනයෙන් අත්පත් කරන් තිබෙනවා. ඉතින් අපේ රටේ වැටුප් වර්ධනයන් වෙන්නේ નિયમિત ක්‍රියාපටිපාටියකට නෙමෙයි. සාමාන්‍යයෙන් අපි දන්නවා වෙන ඕනෑම ආදායමක් ලබන කෙනෙකුට තමන්ගේ ජීවිතේ තමන්ගේ ආදායම වෙනස් කරගන්න පුළුවන්. කුඩා ව්‍යාපාරයක් කරන කෙනෙකුට නේද? තමන්ගේ වියදම වැඩි වෙනකොට ආප්පයක් 750කින් වැඩි කරන්න පුළුවන්. වාරෙන් තැඹිලි විකුණන කෙනෙකුට තමන්ගේ තැඹිලි ගෙඩි රුපියල් 10කින් වැඩි කරන්න පුළුවන්. ඒගොල්ලන්ට පුළුවන්කම තිබෙනවා වෙළඳ පොලේ සිද්ධ වෙන චලනයට අනුව තමන්ගේ ආදායම මාර්ග වැඩි කිරීම සඳහා ප්‍රතිපත්තිම තීරණ ගන්න. හැබැයි ඒකෙන් වැඩි වෙනවද නැද්ද කියන එක වෙනම දෙයක්. හැබැයි රාජ්‍ය සේවකයට මොකද තියෙන්නේ? සැමන් ටින් එක රුපියල් 100ට තියෙන කොටත් 240ට තියෙන කොටත් ඒ පඩියමයි. නේද? ගෝඨාභය සැමන් 100යි කියන කොටත් නේද? ආයේ 100ක බද්දක් ගාලා 240යි කියන කොටත් පඩිය වැඩි වෙන්නේ නේ. සීනි කිලෝ එක 95ට තියෙන කොටත් දැන් 145ට යන කොටත් ඒ ගානමයි. නේද? පරිප්පු කිලෝ එක 65ට තියෙන කොටත් දැන් 110ට 115ට යන කොටත් වැටුපේ වැඩිවීමක් නේ. ඒ නිසා ජීවනාංකයේ වැඩිවීමක් සිද්ධ වුණාට වැටුප්වල වැඩිවීමක් වෙන ක්‍රමවේදයක් නැහැ. ඒ නිසා මේකට ස්ථිරසාර විසඳුමක් ලැබිය හැකි වන්නේ රාජ්‍ය සේවය පිළිබඳව මාස 6න් 9ට ජීවන වියදමේ දර්ශකයේ වැඩි වෙන ප්‍රමාණයට අනුරූපී වන පරිදි වැටුප් වැඩි කිරීම සඳහා නිශ්චිත ප්‍රතිපත්තියක් ගන්න ඕන. එතකොට වැටුප් තල පිහිටවනවා මාස 6න් 9ට සමාලෝචනය කරලා ජීවනාංකයේ වර්ධනය වීමට අනුරූපී වන වැටුප් වර්ධනය කරනවා. හැබැයි අපේ රටේ සිද්ධ වුණේ ඒක නෙවෙයි. අපේ රටේ සිදු වී තිබෙන්නේ යම් සමාජයට බලපෑමක් කරන්න පුළුවන් ශේස්ත්‍ර Tamanට ප්‍රශ්න ආවට පස්සේ ඔවුන් සටන් කරලා ඔවුන් උද්ඝෝෂණ කරලා වැටුප් වර්ධක ලබා ගන්නවා. හැබැයි එහෙම සමාජයට බලපෑමක් නොවන ශේස්ත්‍ර කොච්චර සටන් කරත් වැටුප් වර්ධකයක් ලැබෙන්නේ නැහැ. එහෙනම් මේ සටන් හරහා ලබාගත්තු වැටුප් වර්ධක තමයි තියෙන්නේ. ඒ නිසා සිද්ධ උදේ තමයි අපේ රාජ්‍ය සේවයේ වැටුප් තලවල විශාල විකෘතියක් නිර්මාණය වෙලා තියෙනවා. විශාල විකෘතියක්. විශාල විෂමතාවයක් නිර්මාණය වෙලා තිබෙනවා. එහෙනම් රාජ්‍ය සේවකයන්ට අවුරුදු 10කට 2006 චක්‍රලේඛන මේක විශාල විෂමතාවයක් නිර්මාණය කරා. එතෙන් සිට විශාල අරගලයක් අපේ රටේ තිබෙනවා මේ වැටුප් විෂමතාවය අවම කරන්න කියලා. ඒ සඳහා රණුග්ගේගේ ප්‍රධානත්වයෙන් ඒකපුද්ගල කමිටුවක් ඉදිරිපත් කරා. රණුග්ගේ වාර්තාව. ඒ රණුග්ගේ වාර්තාවෙන් අපේ රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා අවශ්‍ය නිර්දේශයන් සහිත වාර්තාවක් පහුගිය නොවැම්බර් මාසයේ ලබා දුන්නා. මේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කරනවා. හැබැයි වාර්තාව නේද හමස් පෙට්ටියට දාලා තියෙනවා නේද පරණ විෂමතාවයන් සහිත වැටුප් තල ඇති වෙලා තිබෙනවා. නැවතත් අපේ රටේ සිද්ධ වෙන්නේ සමාජීය බලපෑමක් කරලා දිනා ගන්න පුළුවන් ශේස්ත්‍ර වැටුප් වර්ධන එනත් අනිත් තැන්වල බ්ලොක් වෙන තත්ත්වයක් නිර්මාණය වෙනවා. නිසා ආණ්ඩුව මේ වැටුප් විෂමතාවයට වග කියන්නත් ඕන. මේ වැටුප් විෂමතාවය සමනය කිරීම සඳහා ගන්න ලද ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම පිළිබඳව වග කියන්න ඕනකම තිබෙනවා. ඉතින් වැටුප් විෂමතාවය ඇති වී තිබෙන ප්‍රශ්නේ. ඊළඟටත් අපි දන්නවා විශේෂයෙන් අපේ රටේ පත්වීම පහුගිය කාලේ සිදු වී තිබෙනවා. ඔවුන්ට පැවරන කාර්යභාරය මොනවද? ඔවුන්ගේ විෂය මොකද්ද? ඔවුන්ගේ උසස් වීමේ ක්‍රමවේදය මොකද්ද? මේ කිසිදු සැලකිල්ලක් නොකොට බඳවා ගැනීම සිදු කොට තිබෙනවා. මට මතකයි පුස්තකාල සහායක කියලා පත්වීම වගේක් දුන්නා. මේ දේශපාලන පත්වීම. පුස්තකාල සහායක දෙන කියලා පත්වීමක් දෙනවා. ඉස්කෝලේට පත්වීමට යවන ඉස්කෝලේ පුස්තකාලයක් නැහැ. හැබැයි පුස්තකාල සහායක ඉන්න පුස්තකාලයක් නැහැ ඉස්කෝලේ. හරිද? එහෙනම් මේ අපේ ආර්ථික ශාස්ත්‍රයේ නේද රජයේ රාජ්‍යාංශ ප්‍රබල කළා වර්ධනය කරන්නේ නැතුව මේ තියෙන රාජ්‍යාංශය අකුලමින් විවිධ දේශපාලන උවමනාවන් මත රාජ්‍යාංශය පිරෙව්වා. අද අපේ රටේ අවුරුදු 4ක පාඨමාලාවක් හදාන ලද විවිධ පාඨමාලාව. සමහර අය භූගෝලය පිළිබඳව, සමහර අය ඉතිහාසය පිළිබඳව, සමහර අය භෞතික විද්‍යාව පිළිබඳව, සමහර අය නේද නිකම් බෞද්ධ දර්ශනය පිළිබඳව, දර්ශනයන් පිළිබඳව අධ්‍යයන හදාරපු උපාධාරයෙන් ඉන්න. ඒතර මේ උපාධාරයෙන් අධ්‍යයන ලබන්නේ යම් ශාස්ත්‍රයක් සහිත නිපුණතාවයක්
යම් ශේස්ත්‍රයක් පිළිබඳ ඥානයක් වුන් උපයා ගන්නවා. දැන් මොකද වෙලා තියෙන්නේ? ඒ ඔක්කොම ගිහලා සංවර්ධනලා හරියට දානවා. නේද? දැන් සංවර්ධනලා 35000ක් විතර ඉන්නවා. ඔවුන්ට මොකද වෙලා තියෙන්නේ? ඔවුන්ට නිශ්චිත වැඩ ලැයිස්තුවක් නැහැ. නිශ්චිත උසස් වීමේ ක්‍රමවේදයක් නැහැ. මේ අපේ රටේ උපාධිධාරීන් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් පළවෙනි පන්තියට 100ක් ඇතුළත් වුණාම 8 දෙනෙක් තමයි උපාධිය ගන්න. හැලිලා තීරලා ඇවිල්ලා අන්තිමේට තීරණ පෙරාපුරක් තරම් වගේ දරුවෝ ටික. ඕකනේ ඇත්ත. හැබැයි ඒ දරුවෝ උපාධිය අරගෙන එළියට ආපුවහම තමන් ඉගෙන ගත්ත විෂය මොකද්ද? ඒකේ පාඨමාලාව මොකද්ද? ඒකේ තියෙන නිපුණත්වය මොකද්ද? ඒක පිළිබඳව ඥානය මොකද්ද? ඒ පිළිබඳ කිසු සැලකිල්ලට භාජනය නොකොට සංවර්ධන නිලධාරී. අපි හිතන මෙහෙම රාජ්‍යංශයක් ඕනද? මෙහෙම අපේ තරුණ પરම්පරාව මම්මුලා කළ යුතුයි. ඒගොල්ලන් නිසි උසස් වීමේ ක්‍රමවේදයක් නැහැ. නිසි ඩියුටි ලිස්ට්යක් නැහැ. ඒ නිසා විශාල අකර්මණතාවයට පත් වුණු කලකිරීමට පත් වූ රාජ්‍ය සේවයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒක ප්‍රධාන කරුණ විශේෂම සංවර්ධන නිලධාරීන්ගේ මේ ප්‍රශ්නේ තියෙනවා. ඒ වගේම පොලිස් නිලධාරී මාතෘකාව අපිට හම්බෙලා තිනවා. 1996 පොලිසියට බැඳෙනකොට කොස්තාපල් 2019 විශ්‍රාම වෙනකොට කොස්තාපල් අවුරුදු 23 අවුරුදු 26 කොස්තාපල් තනතුරු ඉන්න පොලිස් නිලධාරීන් ඉන්නවා. මට ඒක පොලිස් නිලධාරී කණ්ඩායම දවස් හම්බෙච්චලා කිව්වා සහෝදරයා මම බැඳෙන කොටත් කොස්තාපල් බඳින කොටත් කොස්තාපල් ගෙදර යන කොටත් කොස්තාපල් කිව්වා. අඩුම තරමේ නේද හැමදාම උදේ ගෙදර ඉඳන් වැඩට යනවා ආයේ ගෙදර යනවා නේද ඉතින් අඩුම තරමේ නෝනට සතුටු වෙන්න පටියක් ගහගන්න බැරුණා නේ කිව්වා. එයි අවුරුදු 25 20 ඔයගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ කාර්යක්ෂම සේවයක් අපිට ලබා දී කියලා. අවුරුදු 26ක එකම තනතුරක ඉන්න කොස්තාපල් අපිට කාර්යක්ෂම සේවයක් ලබා දෙන්නේ නැහැ. ඒ නිසා රැකියාවල රාජ්‍යයේ විශාල අතෘප්තිකර තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. විශාල අතෘප්තිකර තත්ත්වයක්. විශේෂයෙන්ම මේ ප්‍රවාහන පද්ධතිය ඇති වී තිබෙන ගැටලු අපේ රාජ්‍යයේ බිඳවට ප්‍රධාන හේතුව බවට පත් වී තිබෙනවා. ඔබ දන්නෝ පාන්දර 4ට මහව කෝච්චිය නැගලා නේද? මහව කෝච්චිය නැගලා නේද? 7:00මාර විතර වෙනකොට කොළඹට ඇවිල්ලා ඊට පස්සේ එතනින් බස් එකේ නැගලා නේද? ඊට පස්සේ ගියොත් රාජගිරියට එනකොට ඒ බස් එකේ හිර වෙලා ඇවිල්ලා සීට් එකේ වාඩි වෙලා අම්මෝ දැන් නම් ඇති කියලා හති අරිනවා. එයා මොකද කරන්නේ? රාජ්‍ය සේවයක් ලබා ගන්න පුළුවන් දෙයක්. දැන් මේ ප්‍රවාහන පද්ධතිය බිඳ වැටීම අපේ රාජ්‍ය සේවයේ අකර්මණ්‍යතාවයට හේතු සාධක වී තිබෙනවා. එනිසා අපේ රාජ්‍ය සේවයේ ලෝකේ ඉතාමත් කීර්තිදර රාජ්‍ය සේවයක් තිබුණා අපිට 1970ට කලින්. 1970 මේ රාජ්‍ය සේවා කොමිසම සභාව අහෝසි කිරීමත් එක තමයි මේ ප්‍රශ්නද මතුවී තිබෙන්නේ. ඒ නිසා අද රාජ්‍ය සේවය පිළිබඳව රාජ්‍ය සේවකයා තෘප්තිමත් නැහැ. රාජ්‍ය සේවයෙන් ප්‍රතිලාභ ලබා ගන්න පුරවැසියා තෘප්තිමත් නැහැ. අද රාජ්‍ය සේවය ඕනෑම ආයතනයකට යන්න කලින් පුරවැසියා පෙළඹිලා තියෙන මොකද්ද? ඔබ RME එකට යන කලින් ඔබ හැඳුනුම්පතක් ලබා ගන්න අදාළ කාර්යාලයට යන කලින් ඔබ ඉඩමක් ගැන විසඳගන්න කච්චරියට යන කලින් ඔබගේ ප්‍රවණතාවයක් බවට පත් වෙලා තිබෙනවා. අඳුරන කෙනෙක් ඉන්නවද? දන්න කෙනෙක් ඉන්නවද? යාළුවෙක් නැද්ද? ඒ කියන්නේ අද පුරවැසියන්ට සිදු වී තිබෙනවා යාළුවෙක් නැත්නම් වැඩක් කරගන්න බැරි තත්ත්වයක්. රාජ්‍ය සේවයකට සිදු වී තිබෙනවා ඉතාමත් අතෘප්තිකර රාජ්‍ය සේවයක්. තෘප්තියක් නැති සේවයක් යොදවන්න තිබෙනවා. මේ තමයි අපේ රාජ්‍ය සේවයෙන් සහ මේ රාජ්‍ය සේවය ඇති වී තිබෙන ගැටලුව.